වාක්‍යයක් කරගන්න අපි ඉස්සෙල්ලාම කතා කරමු අපිට ගිය සතියේ කතා කරන්න බැරි වෙච්ච දෙයක් number portability. මොකද්ද මේ number portability කියන්නේ කියලා අපේ ලංකාවේ මිනිස්සු දන්නවද කියලාවත් මට තේරුමක් නැහැ. පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ඔය ඕක දැන් ගෙනාව කියලා ඇත්තටම ලොකු වෙනසක් වෙනවද අපිට? කවුද කැමති number portability මොකද්ද කියන්නේ කියලා පොඩ්ඩක් overview එකක් දෙන්න. උදාහරණ තමයි ඔකට හොඳ. වැඩේ අපි හැමදාම උදාහරණ දානවා කියනවා අමාරු. මිනිසුන්ට තේරෙන විදිහට කියන්නත් එපා. ඔව්. මිනිසුන්ට තේරෙන විදිහට කියන්න ඕනේ. ඒක තමයි මෙතන පොඩි ප්‍රශ්නයක් තිබ්බා ඇත්තටම මේ number portability එක කියන්නේ මොකක්ද කියන එක ගැන මේ මිනිසුන්ට අවබෝධයක් තිබෙන්නේ නැහැ. මං හිතන්නේ මුලින් මේ even මේ news articles ගියා මේ දන්න කියන news sites වල මේක මේ වැරදි විදිහට interpret කරලා. මම දන්නේ ඔයගොල්ලෝ දැක්කද කියලා. මම සරලව කියන්නද මට තේරෙන දේ උදාහරණ. ඔව්. දැන් මගේ mobile number public මගේ ඒක LinkedIn profile එකේ තියෙනවා. මොන කෙනෙකුට call කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අපේ number එක දැන් tag වෙලානේ තියෙන්නේ service provider කෙනෙකුට. අපිට මම හිතන්නේ බයක් නැතුව නම් කියන්න පුළුවන්. ඒ ලංකාවේ ඉන්න service providers ලා ඉන්නේ 3-4 දෙනෙන්නේ. එක්ක ගත්තොත් එහෙම අද ඉන්නේ Dialog, Mobitel. ඊට පස්සේ දැන් මම හිතන්නේ Etisalat නැති නිසා Hutch. හරි. ඔය තුනනේ මං හිතන්නේ ඉන්නේ ඔයිට ඔතනින් එහාට කවුරුවත් නැහැ ලංකාවේ. right Dialog Mobitel තමයි number 1 number 2 වගේ. ඔය දැනට හරි. ඒ ඉතින් දැන් ඉස්සර අපි දන්නවා Note 777 කියන්නේ Dialog කියලා. ඊට පස්සේ Note 71 කියන්නේ Mobitel කියලා. ඊට පස්සේ Note 72 කියන්නේ Etisalat දැන් මං හිතන්නේ Hutch. හරි Airtel හරි කවුරු හරි මං හිතන්නේ ගත්තනේ Etisalat සල්ලි වලට. ඒක නිසා. ඉතින් ඒක නිසා දැන් ඉස්සර මට ප්‍රශ්න වෙලා තිබ්බේ මගේ නම්බර් එක දැන් අවුරුදු 20ක් විතර මේ ඉකෝසිස්ටම් එකේ තියෙනවා. මගේ යාළුවෝ දන්නෙත් ওই නම්බරෙන්. WhatsApp කරන්නෙත් ওই නම්බර් එකේ. හැම එකම තියෙන ওই නම්බර් එකටනේ. අනිත් එක මම ඕක ගිහිල්ලා ඔය එක එක ප්‍රොමෝෂන්ස්, කැම්පේන්, ලොයල්ටි ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම වලක් තියෙන්නේ මගේ ওই නම්බර් එක. දැන් මම හදිසියෙ මං කැමති නෑ සර්විස් එකට. හරි. අපි ඒව ගැන කතා නොකරමු. මොකෝ ඕක කතා කරොත් එහෙනම් අපිට දවස් 3ක් විතර කතා කරන්න පුළුවන් සර්විස් ලෙවල්ස් ගැන ඔය එක ටෙල්කෝස් ගැන. හරි. දැන් මොකක් හරි හේතුවක් නිසා මට අප්‍රසාද දෙයක් වුණා. මගින් වැඩ කරන සර්විස් ප්‍රොවයිඩර් එක. ඉතින් දැන් මං ඕනේ අලුත් නම්බරයක් අරගෙන මං වෙන කෙනෙක් ගාවට යන්න ඕනේ. හැබැයි වෙන කෙනෙක් ගාවට ගියාම අර නිකන් අර අපි මැරිලා අලුතෙන් ඉපදුනා වගේ කේස් එකක්. ඒ කියන්නේ අලුත් නම්බර් එකක් අරගෙන මුලින් ඉඳලා අගටම මේව කරනවා. ඉතින් number portability කියන්නේ මට පුළුවන් මගේ නම්බර් එක අරගෙන මේ network එකේ ඉඳලා උදාහරණයක් කියොත් Dialog network එකේ ඉඳලා මට දැන් පුළුවන් Mobitel නම්බර් එකට යන්න මගේ නම්බර් එක වෙනස් වෙන්නේ නැහැ. පිටිපස්සේ තියෙන back end infrastructure එක වෙනස් වෙනවා. ඒක නේද number portability කියන්නේ? හරියටම හරි රෝහන්. හරියටම හරි ඔයා කිව්වා. ඒක නිකන් මම උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගමු අර මගේ පුරුද්දක් තියෙනවා මොන හරි දෙයක් කතා කරන්න ගත්තාම ආපස්සට යන පුරුද්ද කොහෙන්ද ඒක හරි හොඳයි. ඒක ඇත්තටම හොඳ දෙයක් උදාහරණ මම හිතන්නේ ලංකාවේ අපි ඔක්කොගෙම තියෙන අඩුපාඩුවක් තමයි අපි හුඟක් ඉතිහාසය කතා කරන්නේ නැතුව කතා කරනවා. ඒකෙන් වෙන්නේ අපි මේ අවාසනාවන්ත දේවල් ගැන මේ වෙනවා මේ අපි ඉතිහාසය සම්බන්ධ කරන්නේ නැති නිසා. නැති හින්දා. ඒක තමයි අපි මේ කොහේ ඉඳලාද මෙතනට ආවේ කියන පාත් එක පොඩ්ඩක් බලන්න ඕනේ නේ. ඒක මාර වැදගත්. එතකොට තමයි අපිට අවබෝධයක් එන්නේ මේක මේ එකපාරට මේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි. මොකද මිනිස්සු දන්නේ නැහැ. සමහර අය දන්නේ නැහැ මේක concept එකක් විදිහට තිබ්බද මේක මේ මොන විදිහටද evolve වෙලා මෙතනට ආවේ කියන එක. ඉතින් number portability කියන එක අලුත් මාතෘකාවක් නෙමෙයි. මේක මම හිතන්නේ අවුරුදු 7-8ක් විතර කාලයක් තිස්සේ කතා බහ කරපු එකක්. ලංකාවේ TRC එක තමයි ටෙලිකමියුනිකේෂන්. ඒ කියන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මේකෙන් තමයි තීන්දුව తీරන ගන්නේ මේ රටේ මේ පැටලෙන්න නැතුව ඒක කිව්වට මට සිංහලෙන් මොකද මේ ඉසුරායට මතකද අපි මේ කාලේ ප්‍රොජෙක්ට් කරා නේද ඔය වචන හැමතිස්සෙම පාවිච්චි කරපු වචන මේ අද යාගෙන පාවිච්චි කරා. හරිද? ඒකෙන් තමයි තීන්දුව తీරන ගන්නේ සංඛ්‍යාත තීන්දුව తీරන ගන්නේ ඒවා මේ අදාළ සමාගම් වලට ලබා දෙන්නේ. ඒ වගේ මේ ලයිසන්ස් රිනිව් කරන්නේ right මේ හැමදේම සිද්ධ කරන්නේ මේ තියෙන අපේ
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් right එතකොට මෙන්න මේ නම්බර් පෝටබිලිටි කියන තීරණයත් ගන්නේ මේ ආයතනය මේ රජයේ ආයතනය මූලික කරගෙන තමයි. ඉතින් මේක මාතෘකාවක් විදිහට අවුරුදු 7ක් 8ක් මගේ මතකයේ විදිහට අවුරුදු 7ක් 8ක් විතර කාලයක් තිස්සේ සාකච්ඡා වුණා. හැබැයි මං හිතන්නේ ගොඩක් සමහර විට මේක මගේ පුද්ගලික මතයක් විදිහට ගන්න මේකත් මං හිතන්නේ සමහර ආයතන මේකට විරුද්ධ වෙන්න ඇති ඒ මුල් කාලෙදී right උදාහරණ හොඳයි ඔක කියපු එක මගේ ඊළඟ ප්‍රශ්න තමයි මේ අවුරුදු 7ක් 8ක් තිස්සේ කතා කරන්න අවශ්‍ය දෙයක්ද මේ වගේ දෙයක් කියලා. මොකෝ නම්බර් පෝටබිලිටි වෙන රටවල් වල හුඟක් අවුරුදු ගානකට කලින් හම්බෙලා තිබ්බා. අපේ රටේ 2007 ඔය වගේ මම හිතන්නේ තව ටොපික් එකක් දෙනවා මම නෙක්ස්ට් වීක් එකේ කතා කරන්න මේ ස්මාර්ට් සිටිසන් ID ස්මාර්ට් IDs ගැනත් අපි කතා කරන්න ඕනේ. ඒකේ වැදගත්කමත් අපේ රටට ඉස්සරහට මොකෝ ඒකත් දැන් මේ අවුරුදු 10ක් 12ක් තිස්සේ කතා කරනවා තාම වෙච්ච නැති දෙයක්. ඒක අපි ළමන සතියේ කතා කරමු. හරි කියන්නකො නම්බර් පෝටබිලිටි එක. ඉතින් නම්බර් පෝටබිලිටි එක මේ විදිහට කතා වුණා. හැබැයි මේ මං හිතන විදිහට TRC එකට යම්කිසි බලපෑමක් තියෙන්න තිබ්බද මං කියන එක හරියටම දන්නේ නැහැ. මං ඒක අර සැකේ වාසිය කියලා තියන්නම්. ඉතින් මේක ඉම්ප්ලිමන්ට් කරන්න බැරි වෙන්න ඒක අපිව බේරගන්නත් මේ සාකච්ඡාව බේරගන්නත් මං එහෙම තියන්නම්. මේ ඉතින් එහෙම හේතු වෙන්න ඇති. හැබැයි දැන් අපි ස්ථාවරත්වයකට ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ මේ කවුද අපේ ඉන්න ඩිරෙක්ටර් ජෙනරල් දැන් ඉන්නේ මිස්ටර් ඕෂද සේනානායක. හොඳ ඒ කියන්නේ හොඳ ඩිරෙක්ට් ඩිසිෂන්ස් ගන්න පුද්ගලයෙක් විදිහට මං හිතනවා දැන් වෙද්දි හැකියාවක් ලැබිලා තියෙනවා මේ නම්බර් පෝටබිලිටි කියන concept එකට යන්න. රෝහන් මං හිතන්නේ හරියටම පැහැදිලි කරා මොකද්ද මේ නම්බර් පෝටබිලිටි කියන එක. මං පොඩ්ඩක් ඒ නම්බර් එකේ වැදගත්කම ගැන පොඩ්ඩක් කතා කරන්නම්. මේක තවදුරටත් ෆෝන් නම්බර් එකක් නෙමෙයි. මොබයිල් ෆෝන් නම්බර් එකක් කියන එක මොබයිල් ෆෝන් නම්බර් එකක්ම නෙමෙයි. මේක අපේ ජාතික ඇඳුනුම් පතේ අංකය වගේ. මේක අපේ පාස්පෝර්ට් එකේ අංකය වගේ දෙයක්. මයිතන ඉසුරු පොඩ්ඩක් ඉසුර මොනහරි උනානේ උදාරෝ ෆ්‍රීස් කරන්නේ TRC එක මිනිහා බ්ලොක් කරලා දන්නේ නැහැ. මම පොඩ්ඩක් ෆ්‍රීස් වුණා. මම බැලුවේ ටක් ගාලා ඔබ අර නම කියනකොට ටක් ගාලා ඩිටෙක්ට් වෙලා හැපැත්තේ ලාමයක් ගිහලා ඔබ ෆ්‍රීස් කරලා දන්නේ නැහැ ස්ට්‍රීම් එකේ. මේ ප්‍රශ්නේ අපි වෙනම කතා කරන්න ඕනේ ප්‍රශ්නයක් රෝහන්. මේ ඉන්ටර්නෙට් ගැන තියෙන ප්‍රශ්නේ මම ඒක වෙනම කතා කරන්නම්. මේක මොකද මම අනුරාධපුරයේ දැන් ඉන්නේ. මම ඉන්ටර්නෙට් කනෙක්ෂන් දෙකක් පාවිච්චි කරනවා. මේ දෙකෙන්ම මට සර්විස් එක හම්බෙන්නේ නැහැ. සිග්නල් වල ප්‍රශ්නයක් කියලා තමයි මේ පැත්තේ මිනිස්සු දැන් මම විනාඩි කිහිපයකට කලින් මේ පැත්තේ ඉන්න ළමයි එක්ක කතා කරා මේ Zoom වලින් ක්ලාස් වලට ජොයින් වෙන මේ ළමයි කියනවා සිග්නල් නැහැ කියලා. හැබැයි සිග්නල් වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. වෙන ප්‍රශ්නයක්. අපි වෙන දවසක කතා කරමු මේ ප්‍රශ්නේ ගැන. ලංකාවේ මේ අන්තර්ජාල ගැන තියෙන ප්‍රශ්න. මේ දැන් අපි මොකද්ද කතා කර හිටියේ මේ නම්බර් පෝටබිලිටිනේ. ඉතින් මේ ෆෝන් නම්බර් එක මොබයිල් නම්බර් එක කියන එක මේක ඇත්තටම අපේ ජාතික හැඳුනුම්පත් අංකය වගේ. ඉතින් මේ අංකය අපිට මේ කාලෙන් කාලට වෙනස් කරන්න ඕනේ නම්බර් එකක් නෙමෙයි. මේක අපේ මොකටම හොඳයි right. ඉතින් මේක අපේ අර ජාතික හැඳුනුම්පත් අංකය වගේ දිගටම තියෙන ඕනේ අංකයක්. ඉතින් මේකෙන් තවදුරටත් ෆෝන් කෝල් එකක් ගන්න දේ විතරක් නෙමෙයි වෙන්නේ. එතනින් එහාට අපි ගිහිල්ලා තියෙනවා. right. එතනින් එහාට ගියපු දෙයක් මෙතනින් වෙනවා. ඉතින් ඒ ගැන අපි මේ මොනවාද data පැත්තෙන් ඒ වගේම මේ personally identifiable information එකක් විදිහට මේක use කරන එක ගැන වෙනම දවසක් කතා කරමු. මොකද අපි marketersලා විදිහට මේක මාර වැදගත්. අත්තට මෙහෙම එක නම්බරයක් දිගටම මිනිස්සෙක් use කරන එක. right. අපි ආපහු නම පෝටබිලිටි එක ලංකාවේ concept එකක් විදිහට ආවොත් මම දැනට කියවපු විදිහට මේක තීන්දුවක් තීරණයක් විදිහට දැනට අරගෙන තියෙනවා. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ 2022 මැයි මාසෙ විතර වෙද්දී. ලබන තව මාස 6ක් විතර තියෙනවානේ. 6ට වැඩි. 6කට වැඩි කාලයක් තියෙනවා. ඔව් 8ක් විතර කාලයක්. අඩුම ගානේ අපිට දැන් හැබැයි අවසානයේ පේනවානේ. ඒකත් වැදගත්. ඔව් අන්න හරි. මොකද කලින් මේක සාකච්ඡාවක් විතරයි තිබ්බේ. ඉතින් අපිට දැන් තේරෙනවා මේක මේ අර ප්‍රැක්ටිකලි වෙන්න යන දෙයක් කියලා. මැයි මාසෙ වෙද්දී ලබන අවුරුද්දේ මේක වෙයි. හැබැයි යම් කිසි මොනවද ඒවට කියන්නේ රෙගුලාසි ඒ වගේම මේ මොනවද ලිමිටේෂන්ස් තියෙයි රෙස්ට්‍රික්ෂන්ස් තියෙයි. මොකද එක එක කන්ට්‍රීස් වල එක එක රටවල් වල මේ නම්බර් පෝටබිලිටි එක ඉම්ප්ලිමන්ට් කරපු විදිය වෙනස්. right. එතකොට ඔයා කොච්චර කාලයක් මේ අංකය පාවිච්චි කරාද right. ඒ අනුව තමයි ඔයාට මේ නම්බර් පෝටබිලිටි එක මාරු කරන්න පුළුවන් වෙන්නේ. මං කියවපු විදියට සමහර තැන්වල මෝල්ඩිව්ස් වගේ කන්ට්‍රි මාලදිවයිනේ 2016 මං හිතන්නේ 2016 මේ නම්බර් පෝටබිලිටි කියන එක ඉම්ප්ලිමන්ට් අවුරුදු 6කට 5කට කලින් ඉතින් හිතන්න ඒ වගේ
ඔච්චර පොඩි කන්ට්‍රි එකක් ඒ වගේ ලෙවල් එකට ගියා කියන්නේ අපි විතරයි ඇත්තටම යම්කිසි රටක් විදියට මේ ඒෂියා පැසිෆික් රීජන් එකේ අපි පස්සෙන් ඉන්නේ ඇත්තටම රයිට් අපි බංග්ලාදේශ උදාර ඔයමයි දෙන්නම මම හිතන්නේ වැදගත් කතාවක් කරන්න පුළුවන් ඇයි එහෙම වෙන්න ඇත්තේ කියලා. හැබැයි ඇයි ඔච්චර පරක්කු වෙන්න ඇත්තේ කියන එක ඒක නම් මම හිතන්නේ තාක්ෂණයේ මේ ලිමිටේෂන් එක නෙමෙයිනේ. ඒවා ඔක්කොම මේ මෙතන තමයි අර political willness and willingness and influence කියන එක මේ වෙන්නේ අපි ඒකට වෙන දවසක් කියන්නේ. ඒක රොහන් අපි කතා නොකරමු කියලා මම හිතන්නේ. කතා කරන්න බැරි. මොකද අපි ඒක වෙන පොඩ්කාස්ට් එකක් දාමු හැබැයි ඒක පබ්ලිෂ් කරන්න නැති එක. ඔව් කවදා හරි මම මේ ඉන්ඩස්ට්‍රි එකෙම රිටයර් වෙච්ච දවසකට මම ඒ නිකන් අර පාපොච්චාරණයක් වගේ කරන්න කතා කරන්නේ. හැබැයි මම මේක කියන්නම් මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මට අද නම්බර් පෝර්ටබිලිටි ආවත් මට දැන් මම අසතුටු වෙන්න හේතු ගොඩක් තියෙන්න පුළුවන්. අන්න එහෙම හේතු හැමෝටම තියෙනවා. හරි. මං හිතන්නේ අපි ඔක්කොටම තියෙන ප්‍රශ්නේ තමයි අර මේකෙන් කොහෙද කාටද යන්නේ? හරියටම හරි. ඉතින් අපිට ඔය ෆැසිලිටි එක ලැබුණා කියලා අර මට කියන්නේ අර අපි පරණ කාලේ කතාව රත්තරන් ගුලියක් අර පොළොව යට දාගෙන ඉන්නවා වගේ. ඉතින් පාවිච්චි කරන්නත් නම් ඔක තිබ්බත් නැතත් තේරුමක් නැහැනේ. හරි. අන්න ඒ වගේ දෙයක් තමයි මම හිතන්නේ මට නම් ඇත්තටම හිතන්නේ මට මේක තිබ්බා කියලා දැන් ඇත්තටම ඒ කාල සීමාව තිබ්බා අවුරුදු 5කට 6කට කලින් මම හිතන්නේ සමහර ආයතන සක්සස්ෆුල් වෙන්න බැරි වෙච්ච කම්පැනිස් තිබ්බේ ලංකාවේ. ඒ කම්පැනිස් උනත් හුඟක් වෙනස් විදිහකට ඒගොල්ලෝගේ ඩෙස්ටිනි එක හැදෙන්න තිබ්බා. ඒ කාලේ නම්බර් පෝර්ටබිලිටි තිබ්බා කියන එක තමයි මගේ හැඟීම. හරියටම හරි. දැන් නම්බර් පෝර්ටබිලිටි කියන එක බිස්නස් ෆැක්ට් එකක් විදිහට කාටවත් එෆෙක්ට් වෙන්නේ නැහැ. ඒකයි එතනට එනකන් මම හිතන්නේ මේක ඩිලේ කරා පර්පස්ලි. හරිද? දැන් මම කියන්නේ දෙක පොයින්ට් මේක මම හිතන්නේ මට කියන්න පුළුවන්. දෙයක් ඒ කියන්නේ මේකෙන් අපි හිතනවානේ මේ කවුද টপ ටෙල්කෝස් වල ඉන්න කට්ටිය මේ අන්හැපි හින්දා පොඩි ඒවට යයි අනික් ඒවට එහෙම නෙමෙයි වෙන්නේ. ඒක අනික් පැත්ත වෙන්නේ. රයිට්? ඒක අනික් පැත්ත ගොඩක් වෙලාවට එන්නේ. අනිවාර්යයෙන්. හිතන්න නෝට් 7 2 නම්බර් එකක් අවුරුදු 20 ගානක් පාවිච්චි කරපු අය ඉන්නවා මං අඳුරන. රයිට් 20 25. ඒ කියන්නේ සෙල්ටෙල් නම්බර් එක යූස් කරපු අය. රයිට් මොකද මේකට අවුරුදු ඒක අර ප්‍රයිඩ් එකක්. රයිට් මං අවුරුදු 25ක් පරණ නම්බර් එකක් යූස් කරන්නේ කියලා. ඒ කට්ටිය මූව් වෙන්න පුළුවන් අර টপ ටෙල්කෝ එකකට මේ නම්බර් එකම තියාගෙන. ඉතින් මේකෙන් ඇත්තටම එෆෙක්ට් වෙන්නේ අර අපි ගිය පාර කතා කරේ අර ටැක්ස් එක LC කතන්දරේ අපි ඒක වෙන දේම තමයි වෙන්නේ ඇත්තටම ගත්තා. ඒක තමයි මොකෝ මට පේන විදිහට ඔය හුඟක් ආයතන තියෙනවා දැන් අපි ඔක්කොමලා ආසයි 4G 5G ඒ වගේ අපේ human behavior එක තමයි අප්ග්‍රේඩ් කරන එකනේ ලයිෆ් එක ලයිෆ් ස්ටයිල් එක පුළුවන් තරම්. ඉතින් මට මගේ නම්බර් එකම තියාගෙන 4G 5G වගේ networks වලට අප්ග්‍රේඩ් වෙන්න පුළුවන් නම් ඔයා කියන එක හරි. වෙන network වලට වෙන්නේ හැබැයි මෙහෙම දෙයක්ත් තිබ්බා. අපි හිතන්නේ අපේ ඉන්ඩස්ට්‍රීස් කීපයක් තියෙනවා ටෙල්කෝ ඉන්ඩස්ට්‍රි, බැංකින් ඉන්ඩස්ට්‍රි ගත්තොත් ටෙල්කෝ හුඟක් වෙලාවට දැන් කොන්සොලිඩේෂන් වෙලාගෙන යනවා. කොන්සොලිඩේෂන් කියන්නේ අපේ මේ 22 මිලියන් පොපියුලේෂන් එකට ටෙල්කෝස් 6ක් තියෙන එක මං හිතන්නේ too many. ලංකාවේ බැංක්ස් තියෙනවා මං හිතන්නේ 15ක්ද 20ක්ද මං දන්නේ නැහැ. මං හිතන්නේ අනිවාර්යෙන් මට නම් තේරෙන්නේ නැහැ ඒ මෙච්චර බැංකු තියෙන්නේ කියලා. අපි බැංකු ගැන වෙන දවසක් කතා කරමු. මොකෝ ඒකත් හරි වැදගත් දෙයක්. මේ මං හිතන්නේ මට තේරෙනවා. ඉතින් ඉස්සර මොකද මේ මොනවද කියන්න තියෙන්නේ? කියන්නකෝ මේ අපි දෙන්නට විතරයි අපි දෙන්න ඕගොල්ලෝ මම ඉතුරත් වැඩි මම දැනගත්ත දේවල් වලටත් වැඩිය කිව්වා. නමුත් මම මෙතන බලන්නේ කන්සියුමර්ගේ පැත්තෙන්. හරිද? දැන් 2021 මම නම් දකින්නේ මේක කන්සියුමර් කිසිම තේරුමක් නැහැ. දෙකක් තියෙනවා. ගොඩාක් කට්ටිය ඩුවල් සිම් ෆෝන්ස් පාවිච්චි කරනවා. හරිද? ඒ උනේ ගොඩක් වෙලාවට මිනිස්සුන්ට මුලින් ගත්ත ඩේටා වලට එක සිම් එකක් වොයිස් වලට එක සිම් එකක්. දැන් අපි කනෙක්ෂන් එකක් ගන්න මොබයිල් කනෙක්ෂන් එකක් ගන්න ඒක දාලා ඩේටා එක. හරිද? ඒ විදිහට ඔක්කොම මේ වෙලාව යනනේ අපි ඩේටා යන්න තමයි මේ නම්බර් එකක් පාවිච්චි කරන්නේ. සා උදාහරණයක් විදිහට WhatsApp එකේ අපි හිතමු නම්බර් එක චේන්ජ් වුණාම ටක් ගාලා කටිර ඔක්කොම මේ වෙනවා. දැන් එහෙම අර නම්බර් එකක් මිස් වුණාම අරය මිස් වෙනවා කියන එක ගොඩක් අඩුයි. මොකද සෝෂල් මීඩියා වල මිනිස්සු කොහොමත් නම්බර්ස් ෂෙයා කරනවා. සහ ඒ වගේ අර මොකද කියන්නේ අර ස්ටිකිනස් එකක් ඒකේ දැන් නැහැ. ගම් පළාත් වල මිනිස්සුන්ට ඔක තිබ්බා ඒක නැති වුණා ඩුවල් සිම් එක නිසා. මගේ අදහස ඒක. රයිට්? ඒකයි ඊට පස්සේ කොහොමත් දැන් නම්බර් පෝර්ටබිලිටි එක කොහොමත් කරත් ඔයා අලුත් සිම් එකකට මාරු වෙන්න එපා. ඔව්. රයිට්? එතකොට ඔපරේෂනලි මට තියෙන ලොකු එෆිෂන්සි එකක් ඒකෙත් නැහැ. සහ
මට ආපු අනිත් ප්‍රශ්නේ මේක ෆ්‍රීද නැත්නම් ප්‍රයිස් එකක් ටැග් වෙනවද කියන එක. මොකද ටෙක්නිකලි ගත්තාම ඕක සෙන්ට්‍රල් ඩේටාබේස් එකක් තියෙන්න ඕන, ක්ලියරින් හවුස් එකක් තියෙන්න ඕන. රයිට්. එතකොට ඒක ඔපරේෂනල් වෙන්න අර උදාර කිව්වා වගේ හැමෝටම එකපාරට මේක මාරු වෙන්නත් බෑ. සමහරුන්ට ලිමිට්ස් දායි. රයිට්. මෙන්න මේ ටයිම් ෆ්‍රේම් එකකින් පස්සේ තමයි ඔයාලට ගන්න පුළුවන් කියලා. ඒ මොනවා වුණත් ඔය මොනවා කරත් මම නම් දකින්නේ නැහැ දැන් මේකේ මහ ලොකු වාසියක් කන්සියුමර්ගේ පැත්තෙන් තියෙන මේක අවුට්ඩේටඩ් කන්සෙප්ට් එකක්. මේක දැන් මහලුවට මේකේ කන්සියුමර්ගේ පැත්තෙන් ඒගොල්ලන් කරගන්න ඕනේ ඔක්කොම වෙලා ඉවරයි, ස්පෙෂලි කොවිඩ් එකෙන් පස්සේ. මොකද මිනිස්සු ගොඩාක් ඩේටා කන්සියුම් කරන්න පටන් ගත්තා. yes ඒක අපේ ඩිජිටල් පාස්පෝර්ට් එකක් වගේ තමයි අපේ නම්බර් එක. නමුත් ඉතින් මිනිස්සු ගොඩක් නම්බර්ස් පාවිච්චි කරනවා දැන්. ඒකට අනුගත වෙලක් තියෙනවා. ඉතින් මේ කන්සියුමර්ගේ පැත්තෙන් මම ඒක ලොකු මේකක් දකින්නේ නැහැ. බට් ඉතින් අර රටක් වශයෙන් අඩුම වශයෙන් දැන්වත් කියන්න පුළුවන් අපිට මොබයිල් නම්බර් පෝටබිලිටි එක තියෙනවා කියලා. ඒකට හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. නමුත් මම වැරදි වෙන්න පුළුවන්. මිනිස්සු ඕක try කරන්න බලයි මේ කරගෙන. නමුත් මම ලොකු මේකේ සීන් එකක් දකින්නේ නැහැ. දැන් කන්සියුමර්ගේ පැත්තෙන්. very interesting. good. හරි අපිට මම හිතන්නේ අද ටොපික් 3-4ක් තියෙනවා ඉන්ටරෙස්ටිං ඒවා ටිකක් කතා කරගන්න. මම කැමති මේකත් එක්කම try කරගන්න මේ ඊළඟ පෙරේදා පළවෙනි අතාවටම මේ data protection bill එක පාස් වුණා. හරි. දැන් මම හිතන්නේ මේකත් අවුරුදු ගාණක් මේ පරක්කු වෙච්ච එකක් ලංකාවේ. හැබැයි GDPR ආපු නිසා අපේ ලංකාවේ hospitality industry හුඟක් websites හුඟක් දේවල් compliant වෙන්න උවමනාවක් තිබ්බා. දැන් GDPR වගේට තරම්ම මං හිතන්නේ මේක අදාළ මට ඊයේ පෙරේද කවුරු හරි කිව්වා මේ data protection bill එක කියන්නේ ලෝකේ තියෙන ඔයගොල්ලෝ දන්නවද මේ ටික කාලයක් කරගලින් ලංකාවේ ආවා මේ drone වලට මේක rule එක. ඒකේ වෙලා තියෙන්නේ ඒ drone මේක වෙලා තියෙන ඇමරිකාව එකක් copy paste කරලා ගෙනල්ලා ලංකාවට. හරිද? rule එක. ඉතින් ඒක නිසා ඒකේ තියෙන සමහර ඒවා ලංකාවට කිසිම අදාළ නැහැ. හරිද? දැන් data protection bill එක මම හිතනවා ඊට වඩා මම හිතන්නේ ටිකක් effort එක දාලා තිබ්බා. හුඟක් වෙලාවට මේකේ මම හිතන්නේ revision කීපයක් ගිහිල්ලා ඉවරලා තමයි අන්තිමට මේ වෙලාවේ ගිහිල්ලා තිබ්බේ. මට අන්තිම වශයෙන් මට හොඳ මේ URL එකක් හම්බුණා මේ data protection bill එක සම්බන්ධ. මම ඒක මේ අපේ description එකේ ඇත්තටම දාන්නම් මේ පාර මේකත් එක්ක. මේ මොනවාද මම ඇත්තටම මගේ අවබෝධය පොඩ්ඩක් හරියටම අඩුයි. මෙන්න මේ පොයින්ට්ස් තුන තමයි පුද්ගලයන්ට වටින්නේ මේ කියලා. යම් අවබෝධයක් තියෙන අපි පොඩ්ඩක් මේ මෙහෙම දෙයක් කතා කරමු. මේක ගැන ඔයගොල්ලෝගේ අදහස් මොකක්ද? data protection bill එක ගැන ලංකාවට එන. මගේ අදහස මම මුලින්ම කියන්නම් මේක මේ right answer එකක් නැති ප්‍රශ්නයක් මේක. මට right කියලා හිතන එක තව කෙනෙකුට right නෑ. මේ රටට right කියලා හිතන එක තව රටකට right උත් නෑ. සහ ඕකේ ගොඩක් දේවල් තියෙනවා මේ දැන් අපි මේ කතා කරන්නේ මගේ data privacy එක මට මාර වැදගත්. මගේ data ගැන මම in control කියන එක තියාගන්නනේ උතන ඕන. ඉතින් අපි හැමෝම කැමති මගේ data ගැන control එක තියාගන්න. ඉතින් number 1 එක තමයි මම ඉන්ටර්නෙට් එකට මුදා හරින data වලට first control එක තියෙන්නේ මං ගාව. ඉතින් ඒක ගොඩාක් කට්ටිය තේරුම් අරගෙන නැහැ. ලංකාවේ විතර නෙවෙයි මුළු ලෝකෙම. එතකොට තමන්ගේ personal data ඔක්කොම social media වලට දාලා ඊට පස්සේ අපි හිතනවා නම් රජයක් හරි company එකක් හරි මගේ data ටික protect කරයි කියලා. එතන ලොකු මොකද කියන philosophical problem එකක් තියෙනවා. දෙවෙනි එක තමයි දැන් යුරෝප් ගැනනේ අපි ලොකුට කතා කරන්නේ GDPR එක. ඒකේ තියෙන ප්‍රශ්න ගැන මම දැක්කේ නැහැ ගොඩක් කට්ටිය කතා කරනවා. මොකද theoretically ඒක මාර සිරා. මට නියමයි මේක මගෙන් protection වෙනවා කියලා. නමුත් ඒකට අවශ්‍ය legal framework එක. ඊට පස්සේ ඒක ensure කරන්න ඒක හරියට සිද්ධ වෙනවද කියලා බලන්න රජයේ හෝ ඊට අමතරව ආයතන හදන්න. ඒකට බජට් අනුමත කරන්න ඕන. එතකොට ඒකේ නිලධාරීන් ඒ පිළිබඳව ඉතාමත්ම දැනුවත් වෙන්න. ඒ කියන්නේ මේක cross cutting team එකක්. ඕක හොඳටම තේරෙනවා tech giants ලා, big boys ලා යුරෝප් වල මේ EU එකත් එක්ක යන නීතිමය සටන් බැලුවාම අපිට තේරෙනවා මේක මේ ස්ට්‍රේට් ලයින් දෙයක් නෙවෙයි.
ඒක EU දැන් ගොඩාක් කට්ටිය කැමති සෙලිබ්‍රේට් කරන්න EU එක the biggest watchdog tech big boys ලව රන් කරලා තියාගන්න පුළුවන් එකම හැකියාව තියෙන එක කියලා. නමුත් පසුගිය අවුරුදු 10 දිහා බලන්න කොච්චර ප්‍රමාණයක් ඒගොල්ලන් නීතිමය කටයුතු වල නියැලී සිටිනවද ඒකෙන් කීයක් ඇත්තටම ඒ කියන්නේ කන්සියුමර්ගේ පැත්තෙන් වැදගත් වෙන තීරණ වලට ඇවිල්ලා තියෙනවද කියලා. ඒ ආවත් සමහර ඒවා රිවර්ස් වෙලා තියෙනවා. ඇයි ඒ මොකද අපි හිතුවට ඒක මරු කියලා ඊට පස්සේ කරන්න යනකොට ඒක කරගන්න බෑ. හොඳම උදාහරණය දැන් හැමෝම කැමති ඉන්නේ කන්විනියන්ස් එකට. එතකොට කියන මැෂින් ලර්නින් ගත්තාම මේක සම්පූර්ණයෙන්ම දිවෙන්නේ data massive data big data කියන එක මතනේ. දැන් එතකොට ඒකට කොච්චර මේකෙන් restriction එක friction එකක් එනවා. ඒක පිළිබඳව මිනිස්සුන්ට ඇත්තටම හිතන්න වෙලාවක් නැහැ. මොකද අරක කිව්වහම මගේ personal protection එක කියලා එතනින් ඒක සම්පූර්ණයෙන්ම ලඝු වෙනවා එතනට. නමුත් ඊට එහා ගොඩක් දේවල් තියෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් මේ ලෝකේ ගලාගෙන යන ප්‍රවාහයට ගොඩක් මේකෙන් ෆ්‍රික්ෂන් එකක් එනවා. නමුත් ඕක වුණා කියලා මේක පිළිබඳව සංවාදය නවත්තන්න කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් එක එක රටවල් වලට එක එක බැලන්සස් තමයි එන්නේ උතන. අපි මම හිතන්නේ ඉස්සර කියන්නේ මේක තමයි මේක මේ නිකන් අර versions ගානක තියෙන එක මේ version 1.0 තමයි අපි දකින්නේ කියන එක තමයි මේක iterate වෙනවා දිගටම කරන්න වෙනවා කියන එකනේ. ඒක මෙහෙම රහන් මම දන්නේ නැහැ. මම ඇත්තටම මේ ආටිකල්ස් වල කියවුවාම තියෙනවා ගොඩාක් ස්ටේක් හෝල්ඩර්ස්ලත් එක්ක ඩිස්කෂන්ස් ගියා කියලා අවුරුදු ගාණක්. ඉතින් සමහරවිට ඒවා 1.0 2.0 විදිහට ඩ්‍රාෆ්ට්ස් යන්නේ නැති. නමුත් දැන් ඉම්ප්ලිමන්ට් වෙනකොටනේ අපේ ඔළුවට එන්නේ. මෙතන ඉම්ප්ලිකේෂන් එක. දැන් මම හිතනවා මගේ කම්පැනි එකේ ඒකට අපි data පාවිච්චි කරනකොට කොහොමද අපි මේකට අනුගත වෙන්නේ කියලා. ඒක මම data පාවිච්චි කරන්න මගේ තියෙන ඒ කියන්නේ ඒ පිළිබඳව නීතිමය අකමැත්ත නෙවෙයි එතන තියෙන්නේ. මේක හැමතිස්සෙම ග්‍රේ ඒරියා එක. එතන තමයි අර අපිට සංවාදයට මේක ලක් කළ යුත්තේ සහ මේ ප්‍රයිවසි කියන එක ඔන්ලයින් වෙනකොට මොකක්ද ඇත්තටම දැන් ප්‍රයිවසි කියන එක ගොඩක් චේන්ජ් වෙලා ඉවරයි. ඉතින් මේවා කොහොමද මම අර ඔව් sorry සමහර මම ඉස්සර ඉවර කරනවා මම ඊට පස්සේ මට පොයින්ට් එක මතක් වුණා ඒක මම එක් කියන්නේ. ඉවරයි. නෑ මට මතක් වුණේ මම මේ අවුරුදු කීපයකට කලින් අපි Google එකේ ඉන්නකොට කවුරු හරි ඕක ඇහුවාම මට කියපු දෙයක් තමයි මිනිස්සුන්ට කන්වීනියන්ස් එක දෙනකොට ඒ කන්වීනියන්ස් එක වෙනුවෙන් මිනිස්සු තමන්ගේ පර්සනල් ඉන්ෆර්මේෂන් එක්ස්චේන්ජ් කරන්න ඒගොල්ලෝගේ සාමාන්‍යයෙන් අකමැත්තක් නෑ කියන එක. හරි දැන් උදාහරණයක් වශයෙන් අර Apple මේ ඊයේ පෙරේද වෙච්ච කේස් එක දැන් Apple මං අර මුලින් කිව්වා වගේ Apple තමයි දැන් මේ ලෝකෙ නිකන් අපි තමයි the most security එහෙම කියලා ඒක හරි සිලෙක්ටිව් දෙයක් ඒක ගැන අපි වෙනම කතා කරන්න පුළුවන් දෙයක්. Apple ආයතනෙන් ඒකනේ හුඟක් කළා දැන් මේ දවස්වල ප්‍රොපෝස් කරන්නේ. අපි තමයි හුඟක් ඕගොල්ලෝව ප්‍රොටෙක්ට් කරන කට්ටිය කියලා. ඉතින් ඒගොල්ලෝ නිසා කිව්වා හැමෝටම ඔප්ට් අවුට් ඔප්ෂන් එක තියෙන්න ඕන එහෙම කියලා. ඒකේ ඔප්ට් අවුට් එක දුන්නාම මම හිතන්නේ 90%ක් විතර ඔප්ට් අවුට් වුණා. ඊට පස්සේ මේ මිනිස්සුන්ට ඒ ෆීචර්ස් මෙහෙම කන්වීනියන්ස් එකයි මෙහෙම බෙනිෆිට්ස් හම්බ වෙනවා ආපහු 85%ක් විතර ආපහු ඔප්ට් ඉන් වුණා. මේව කරලා. ඉතින් ඒක නිසා ඔය ඕක හරිම මාජිනල් එකක්. දැන් මම වුණත් මගේ පර්සනල් මේ බිලීෆ් එක තමයි මගේ කම්ප්ලේන් එක දැන් උදාහරණයක් වශයෙන් මගේ ළමයි දෙන්නෙක් ඉන්නවා. හරි? මගේ ළමයි දෙන්න දැන් අවුරුදු දැන් ටොඩ්ලර්ස්ලා නෙමෙයි දැන් ටිකක් වයසට ගිහිල්ලා. මට මදර් කෙයාර් එකෙන් මේ ඊයේ පෙරේද හම්බුණා ඔෆර් එකක් මේ නිව් බෝර්න් බේබීස්ලට දෙන මේ ප්‍රොමෝෂනල් මටීරියල් එක. හරි? ඉතින් මට ඒක හම්බුණාම මට ටිකක් කේන්ති ගියා ඇත්තම කියනවා. පළවෙනියට. මොකද හේතුව මං කියන අර anything good done badly pisses people off නේ. කියන්නේ මට හොඳටම කේන්ති එක ඒ අවස්ථාවේ. ඉතින් මං කිව්වා ඇයි මේ මද කෑයකින් මට මේ වගේ මෙසේජස් එනවා. හරි මේ කොහෙන්ද මේ ඩේටාබේස් එකක් ගත්තේ? නිකම් මේ ඩේටාබේස් එකක් අරගෙන ඉවරලා මේ අර ඉස්සර අපි ස්පෑම් ඊමේල් යවනවා වගේ කරා. ඉතින් ඒකෙන් අපේ ඇඩ්වර්ටයිසර්ස්ලා මාකටිං කම්පනීස්ලා තියෙන ලොකු වගකීමක් ඒ පැත්තෙන් එහාට එන. තව එකක් තමයි මම හිතන්නේ උගක් මිනිස්සු දන්නේ නැතේ තමයි හුඟක් ආයතන ලංකාවේ ඒගොල්ලෝ self ඔය data protection bill එක එන්න කලිනුත් ඒගොල්ලෝ ඔය නිකන් proactive වගේ හැටියට ඇවිල්ලා මේ හුඟක් දේවල් implement කරලා තියෙනවා.
ඒක ඉම්ප්ලිමෙන්ට් කරේ මේ data protection ම කියන ඇන්ගල් එකෙන් නෙමෙයි ඒක ඉම්ප්ලිමෙන්ට් කරේ කස්ටමර් දැන් මං දැන් කියපු හැඟීම ඔය මදකයා ගැන ඒ කියන්නේ මම දැන් තාමත් ඒ බ්‍රෑන්ඩ් එකට පොඩ්ඩක් මගේ තියෙනවානේ මේ අකමැත්තක් ඒ සම්බන්ධව ඒ අකමැත්ත ඇති නොවන විදියට වැඩ කිරීම ඒගොල්ලන්ට වැදගත් ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එකට වැදගත් ඒගොල්ලන්ගේ මාකටිං එෆර්ට්ස් වැදගත් නිසා ඒගොල්ලෝ එහෙම දේවලුත් කරලා තියෙනවා ඉතින් මං හිතන්නේ මේක පොඩ්ඩක් මාර ඉන්ටරෙස්ටිං ඒරියා එකක් මේක මං හිතන්නේ ඉම්ප්ලිමන්ට් කරන්න තව අවුරුදු දෙක තුනක් යනවා මේක මං හිතන්නේ ඔය බිල් එක පාස් වෙන එක විතරයි උනේ ඉතින් මේ අපි මේක ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරලා එමු මේ අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මෙහෙම දෙයක් තිබ්බේ නැහැ ඒ කියන්නේ right to privacy කියන එක ඒ කියන්නේ පුද්ගලිකත්වයට තියෙන අයිතිය මේ මූලික මානව අයිතිවාසිකමක් විදිහට අපේ කොහෙවත් සඳහන් වෙලා තිබෙන්නේ නැහැ. හැබැයි පහුගිය අවුරුදු කිහිපය ඇතුළත අවුරුදු කිහිපය කියන්නේ පහුගිය මේ දශක දෙකක විතර කාලයක් ඇතුළත එක එක ඇක්ට්ස් ආවා එක එක. right අපි ගත්තොත් computer crime act එක කියන එක 2007 මං හිතන්නේ ආවේ. ඊළඟට මොනවාද electronic transactions act කියලා එකක් ආවා. ඊළඟට right to information act කියන එක ආවා 2016 right. ඒ වගේ එක එක මේට සම්බන්ධ දේවල් right acts එක එක විදිහට මේ ඇතුළත් වුණා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ legal framework වලට ආවා. ඉතින් දැන් වෙද්දි මේ තියෙන මං කියන්නේ මොනවාද තොරතුරු තාක්ෂණය right අන්තර්ජාලය ඩිජිටල් කරන මේ හැම දෙයක් එක්කම දැන් අපි සම්බන්ධ වෙලා ඉන්නේ අපි හැමෝම සම්බන්ධ වෙලා ඉන්නේ මේ මොනවාද ටෙක්නොලොජිස් එක්කනේ. එතකොට දැන් තමයි අපිට අලුතෙන් අවශ්‍යතාවයක් ආවේ right අපිට අලුතෙන් අවශ්‍යතාවයක් ආවා මේ අපිට මේ අර මේ හොඳට කල්පනා කරලා බලන්න අපි ඇක්ට් එකක් හරි මේ වගේ දෙයක් ගේන්නේ ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තාමනේ මේක අර රෙගියුලේට් කරන්න අපි අර එක පාත්යකට අරගෙන දෙයක් හදාගන්න ඕන හින්දා ඉතින් මේකෙත් යම්කිසි ප්‍රශ්න අපිට පහුගිය කාලේ ඇති වුණා. ඉතින් අපි හොඳ අප්‍රෝච් එකකට ඇවිල්ලා තිනවා. මේකම තමයි වෙන රටවල් වලත් උනේ. හැබැයි මං කියන්නේ මේක ලංකාවේ අවුරුදු ගානක් ඔය කියන ප්‍රශ්න උදාහරණයක් පුළුවන් නම් මට කියන්න හැමෝටම දැනගන්න. දැන් ඔය ප්‍රශ්න අපේ 99% විතර මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න නෙමෙයි නේ හැබැයි. මෙහෙමයි ලංකාවේ අපි ගත්තොත් අන්තර්ජාලය පාවිච්චි කරන අයට තියෙන ප්‍රශ්න right අන්තර්ජාලය තියෙන අයට ප්‍රශ්න හැබැයි අපි මං හිතන්නේ රොහාන්ටවත් ඉසුරායටවත් මටවත් දැනට ඒ මට්ටමේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා කියලා. හැබැයි මොකද අපි අර මේ අර සයිකල් එකේ අපි ඉනෝවේටර්ස්ලා විදිහට හිටියනේ. ඒ කියන්නේ අන්තර්ජාලය මුලින්ම ලංකාවට ආපු කාලේ ඉඳලා කම්පියුටර් ලංකාවට ආපු කාලේ ඉඳලා අපි ඒකේ ටච් එකේ හිටියා right අපි ඒකත් එක්ක ග්‍රෝ වෙච්ච අය right ඒක හින්දා අපිට අවබෝධයක් තිබ්බා. හැබැයි මේ දැන් එනව නේද අර ලගාජ්ස්ලා right late majority එක එනව නේද මේ කට්ටියට knowledge එක නැහැ. අපි කලිනුත් කතා කරා මේ digital literacy කියන එක නැහැ ලංකාවේ right මේක නැති වුණාට පස්සේ ඒ කට්ටිය දන්නේ නැහැ තමන්ගේ පුද්ගලික තොරතුරු කොහොමද පාවිච්චි කරන්න ඕනේ අන්තර්ජාලය සමග මාරු කරද්දී කියලා right මිනිස්සු ගොඩක් වෙලාවට දන්නේ නැහැ right දැන් මට ඒ වගේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා මේ හිතන්න මේ මගේ ෆොටෝ වගේක් මල්ලි මෙහෙම තියෙනවා මොකද මේ වගේ දෙයකට කරන්නේ right මගේ ෆෝන් නම්බර්ස් ෂෙයා වෙනවා එක්කෝ මගේ ඩෙන්ටිටි කාඩ් එකේ මේ එකක් පාස්පෝර්ට් එකේ කොපියක් මෙහි ෂෙයා වෙනවා මේක මට ප්‍රශ්න මම මොකද්ද මේක කරන්නේ right ඒ වගේ දැන් අන්තර්ජාලයට සම්බන්ධ වෙන අය මේ ලේට් මැජොරිටි එක මේ ලැගාර්ඩ්ස්ලාට තමයි ගොඩක් ප්‍රශ්න තියෙන අපිට නෙමෙයි මොකද අපි යම්කිසි ඩිජිටල් ලිටරසි එකක් අපිට තියෙනවා පොඩ්ඩක් මම හිතන ක්වෙස්චන් එකක් අහන්න උදේ ඔයා ලැගාර්ඩ්ස්ලා කියලා කියන කට්ටිය මේ වයස කොච්චර කට්ටියද වයස කීය වගේ කට්ටියද මෙහෙමයි ලැගාර්ඩ්ස්ලා කියලා දැන් වයස් මට්ටමක් අපිට ඇත්තටම කියන්න පුළුවන් මේ අන්තර්ජාලය සම්බන්ධයෙන් ගත්තාම ඒ කියන්නේ අන්තර්ජාල පරිශීලකයන් ඉන්ටර්නෙට් යූසර්ස්ලා කියන අයනේ අපි වයස් මට්ටම ගත්තොත් දැන් කනෙක්ට් වෙන්නේ කවුද කියලා බලන්න දැන් අපේ අම්මලා තාත්තලා මාමලා නැන්දලා තමයි දැන් ඉන්ටර්නෙට් වලට කනෙක්ට් වෙන්නේ ගත්තොත් right මොකද තරුණ කට්ටිය කනෙක්ට් වෙලා ඉන්නේ right ඒක මම completely agree with you ඒක ඒගොල්ලන් ලැගාර්ඩ්ස්ලා නමුත් දැන් අවුරුදු 13 14 ළමයි කනෙක්ට් වෙනවනේ ඉන්ටර්නෙට් එකට එතකොට ඒගොල්ලන් අපිට වඩා ඒගොල්ලන්ගේ ටයිම්ලයින් එකේ වේලසනින් පටන් ගන්න ජර්නි එක නමුත් ඒගොල්ලන් ලැගාර්ඩ්ස්ලා නෙවෙයි ඒගොල්ලන්ට නිකන් අර බර්ත් රයිට් එකක් වගේ ආපු එකක් නමුත් එතන අර ඔයා ඉස්සෙල්ලා කියපු අර වයසක උදවියගේ තියෙන ප්‍රශ්නේ ඒගොල්ලන්ට තියෙනවා මොකද ඒගොල්ලන් හිතන්නේ like this is everything is okay මේක තමයි හැටි ඒක නිසා ඒගොල්ලන් යනවා
ඒ කියන්නේ බ්‍රේක් නැතුව ගිහිල්ලා ක්‍රෑෂ් වෙලා ආයි පිටිපස්ස බලන්න. ඔය දෙක නේද? ඒක හරියට හරි. ඉසුරා කියපු පොයින්ට් එක හරියටම හරි. මං අතන ලැගර්ස්ලා කියලා ගත්තේ අර අය තමයි. හැබැයි ඔය දැන් ඉසුරා කියපු කන්නා මේ කියන්නේ ටීනේජර්ස්ලා එහෙම මේ කට්ටිය දැන්නේ කොහොමත් එන්නේ right ඒ කට්ටියට අපිට ලැගර්ස්ලවත් කියන්න බෑ මේ now only they are getting into using this space right එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ වලට බහිද්දි මෙච්චර ගැඹුරු නෑ right ඒක අපි මේ වලට බහිද්දි මෙච්චර ගැඹුරු නෑ හරි අපි දන්නවා මේකෙන් ගොඩට එන්නත් දන්නවා අපි ආපහු වලට බහින්නත් දන්නවා මේ වල ගැඹුරු නෑ ඒ කාලේ හැබැයි දැන් එද්දි මේ ටීනේජර්ස්ලා අපි එකපාරට වලට දානවා අය ගොඩ ඒමකට අමාරුයි හිතා ගන්න right මේ වලට පයින්නවා right බහින්නේ බහිනවා නම් දන්නවනේ උඩ එන්නත් right අපි ගත්තොත් ඉතින් ඒක හින්දාම තමයි මම කියන්නේ මේ ඩිජිටල් ලිටරසි කියන ඒකයි ෆ්‍රේම්වර්ක්ස් එන්න ඕනේ ඒකයි මේ වගේ ඇක්ට්ස් එන්න ඕනේ ඒකයි මේ වගේ බිල්ස් පාස් වෙන්න ඕනේ ඒකයි මොකද දැන් වල ගොඩක් ගැඹුරු නෑ උදාහරණ කියනක සම්පූර්ණ හරි ඉස්සර කියනක සම්පූර්ණ හරි ඔය ස්ට්‍රක්චර් ඔය ෆ්‍රේම්වර්ක් කියන එකටම තව වචනයක් මම කිව්වොත් ස්ට්‍රක්චර් කියන එක මම හිතන්නේ අපේ ළමයි වුණත් වයසට යනකොට ඔය ස්ට්‍රක්චර් කියන එක මාර වැදගත්. අපි තරුණ කාලේ අපිට ඕක වටින්නේ අපි හිතන්නේ හැමදේම let's break the rules let's do something crazy එහෙම කියලා. ඒ වුණාට වයසට යන සමාජය කියන්නේ හුඟක් විවිධාකාර මිනිස්සු ඉන්න තැනක් නිසා ඔය ස්ට්‍රක්චර් එකයි ෆ්‍රේම්වර්ක් එක මාර ඉම්පෝටන්ට්. හැබැයි තව එක එලිමන්ට් එකක් තියෙනවා මට මේ ඊයේ පෙරේද මම දැකපු නිසා මේක මේ data protection act එකේ වැදගත්කමක් හුඟක් අය දන්නේ නැති දේ තමයි සමහර ජාත්‍යන්තර ආයතන ලංකාව ඇතුළත ඔපරේට් වීම සඳහා මේ ෆ්‍රේම්වර්ක් එකක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන්. ඒක මිනිස්සු විතරක් නෙමෙයි ඒ ආයතන වලට ඇවිල්ලා ඒගොල්ලෝ සල්ලි ඉන්වෙස්ට් කරලා බිස්නසස් සෙට් අප් කරනවා නම් ඔය ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි ලෝ එක එතකොට ඔය මේ data protection laws එහෙම ඒව තියෙන්න ඕනේ රටට ඇවිල්ලා ඉවල රටේ වැඩ කරන්න. එහෙම නැතුව මේක නිකන් අර ඒගොල්ලෝ කියන්නේ අර wild west වගේ නම් ටිකක් අමාරු. ඒකත් එහෙම කෑල්ලකුත් තියෙනවා මිනිස්සු පැත්තකිනුයි අනිත් පැත්තේ ආයතන පැත්තකිනුයි. අනිවාර්යෙන්. ඔව්. ඒක හරියටම හරි. ඒක කියන්නේ රෝහන් මුලින් ටච් කරේ අර කියන්නේ කෝපරේට් පැත්තෙන්, කම්පැනිස් පැත්තෙන්, ක්ලයන්ට්ස් ලගේ පැත්තෙන්. ඒ උදාහරණ ටච් කරේ ඒක මේ ඒ කියන්නේ සොසයිටි එකේ එක ඒජ් ලෙවල් එකේ එක ලේයර්ස් වල පැත්තෙන්. ඊට පස්සේ අපි බැලුවේ ඒක ස්ට්‍රක්චර් එකක් අවශ්‍ය වෙන්නේ ඇයි රටක දියුණුවට. මගේ අන්තිම පොයින්ට් එක තමයි ඒ ස්ට්‍රක්චර් එක අත්‍යවශ්‍යයි කියන තැන මම ඉන්නවා. නමුත් ඒක දාලා ක්‍රියාත්මක කරන්න පුළුවන් ඔපරේෂනල් පැත්ත බලලා තියෙනවද? ඒක බලලා තියෙනවා හොඳයි. අපිට කියන තාම මේක කතා කරන්න දේශන මදි. උදාහරණයක් විදිහට පොලිසියට ගියාම මොකක් හරි කම්ප්ලේන් එකක් කරන්න දාන්න මිනිස්සුන්ට මුණ දෙන්න සිදුවෙන දේවල් මොකද කියන්නේ පොලිසිය දන්නේ නැහැ ඩිජිටල් පැත්ත දේවල් ගොඩක් වෙලාවට. ඒ දන්නේ අර උදාහරණ කිව්වාගේ ඩිජිටල් ලිටරසි එක හරියට නැති නිසා අර එහෙම මෙහෙම හොයාගන්න දේවල් තමයි අපි දැනගන්නේ මේක තමයි වැඩේ කියන්නේ. මම මේකත් එක්ක තව පොයින්ට් එකක් කියලාම මම මේක නවත්තන්නම්. මම දැනුවත් විදිහට මේකත් එක්ක මේ බිල් එකත් එක්ක ඇති වෙනවා ඉන්ඩිපෙන්ඩන්ට් ඩේටා ප්‍රොටෙක්ෂන් ඔතොරිටි එකක්. අධිකාරියක් ඇති වෙනවා. right රාජ්‍ය ආයතනයක් ඇති වෙනවා. එතකොට මේ ආයතනය හරහා මේ වැඩ කටයුතු සිද්ධ වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අපිට තියෙනවනේ එක එක අධිකාරී තියෙනවනේ නේද? වනජීවී සම්බන්ධයෙන් තියෙනව නේද? සාගර කලාප සම්බන්ධයෙන් තියෙනවා. ඒ වගේම data protection authority එකක් එනවා ඉන්ඩිපෙන්ඩන්ට් බොඩි එකක් එනවා. ඉතින් ඒක හරහා හැබැයි උදාහරණ ලංකාවේ ඔය අධිකාරී වල දැන් වනජීවී ඒ වගේ ඒවා ගත්තොත් එහෙම ඒවල තියෙන efficiencies ගැන ඒව වැඩ කරන ස්පීඩ් වෙනස්නේ. අනිවාර්යයෙන්. දැන් මේ වගේ ඉන්ඩස්ට්‍රි එකක ඒක තමයි රෝහන් මේ කියාගෙන ආවේ ඉස්සෙල්ලා. ඒ කියන්නේ obviously ඉන්ස්ටිටියුට් එකක් දාන්න ඕන. ඒ ඉන්ස්ටිටියුට් එකට පත් කරන මිනිස්සු කොච්චර knowledgeableද කියන එක. ඒ මිනිස්සු කොච්චර කියන්නේ productiveද කියන එක. ඒත් එක්කම ඊට පස්සේ ඒ අධිකාරියට වැකියුම් එකක වැඩ කරන්න බෑනේ. ඒගොල්ලන් වැඩ කරන්න යනවා පොලිසියත් එක්ක වැඩ කරන්න යනවා. ළමහා පරිවාසයකත් එක්ක වැඩ කරන්න වෙනවා. right? කාන්තා ආයතනත් එක්ක වැඩ කරන්න වෙනවා. ගවර්න්මන්ට් එකේ ආයතන දෙකක් ඇතුළත වැඩ කරන්න වෙනවා. එතකොට ඒ data flow එක. ඔය කතන්දර ටික තමයි මම කියන්නේ. එතකොට ඒක හොඳයි. නමුත් ඒක ඊට පස්සේ තව ආයතනයක් ඇවිල්ලා ඒක කනෙක්ට් වුණාන් පස්සේ අපි දකින අර inefficiencies නැති කරන්නත් හිතනවා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස. මේක මගේ පෞද්ගලික අදහස. ඕක තමයි වැදගත්ම දේ. මොකෝ ඕනම ආයතන රටක
ඔය පොලිටීෂන්ස් ලගේ රෙස්පොන්ස් එක තමයි ඒගොල්ලෝ දන්නේ නැති දෙයක් හරි තේරුම් ගන්න මදිකමක් තියෙන දෙයක් දක්වපු ගමන් මොකක් හරි කම්ප්ලේන් එකක් ආපු ගමන් කරන්නේ මොකද්ද? let's ban it, let's close it. ඒක ඊට පස්සේනේ කල්පනා කරන්නේ මේක වැදගත්ද මේක කළ යුතු දෙයක්ද නැද්ද කියන එක පස්සේනේ කතාවේ පළවෙනි ස්ටෙප් එක තමයි හරි කවුරු හරි කම්ප්ලේන් කරා මේක අපිට තේරෙන්නේ නැහැ අපි මේක කෙලින්ම බෑන් කරලා දාමු කියන එක. දැන් මට තියෙන ඕක ප්‍රශ්නේ ඒක තමයි දැන් ඔය ඉසුර කියන ඔය කම්ප්ලෙක්සිටි එක ආවට පස්සේ මේ දැන් අනිවාර්යයෙන්ම කම්ප්ලේන්ස් වෙනවනේ මන් දන්න උදාහරණ වාගේ රස්සාවයි මට තාමත් අවුරුදු 8කට පස්සේ තාමත් මිනිස්සු කතා කරලා කියනවා අනේ අයියේ මට මෙහෙම වුණා මගේ ඊමේල් එක මෙහෙම වුණා කොහොමද කරන්නේ Google එකේ එහෙම කියලා මොන තරම් මට ප්‍රශ්න ඇහෙනවා. ඉතින් සමහර අපිට උදව් කරන්න බෑ සමහර දේවල් වලට. හරි. දැන් ඇත්තට මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් ඔය ශ්‍රී ලංකා සර්ට් කියලා ආයතනයක් තියෙනවානේ. දැන් සාමාන්‍ය අපි දැන් කෝකටත් තෛලයක් වගේ ඔය වගේ ප්‍රශ්න හැම එකක්ම දැන් යන්නේ මේ SL සර්ට් නේ. සාමාන්‍ය ප්‍රශ්නයක් ආවොත් අපි කරන්නේ හරි පොලිසියට ගියා සාමාන්‍ය විදිහට අපි කම්ප්ලේන් එකක් කරලා ඒ කම්ප්ලේන් එකත් එක්ක අපි ශ්‍රී ලංකා සර්ට් එකටනේ ගිහිල්ලා ඉවරලා කියන්නේ හරි මෙහෙම ගැටලුවක් වුණා. මම කියන්නේ මේ data protection විතර නෙමෙයි. ඔය cyber මේක වෙන ටොපික් එකක්. ඉතින් එතකොට ඔය ඒක මං හිතන්නේ මම හිතන්නේ අමුතුම කම්ප්ලෙක්සිටි එකක් එනවනේ හුඟක්. අනිවාර්යෙන් මෙතන කම්ප්ලෙක්සිටි එකක් එයි මොකද මේවා අතර ෆ්‍රික්ෂන්ස් තියෙන්න පුළුවන් රයිට් දැන් කියනවනේ ෆ්‍රික්ෂන්ස් කියන එක අපි දන්නවනේ මේක තියෙනවා කියන එක මොකද අපි ඉන්නේ මේ ට්‍රාන්සිෂන් පීරියඩ් එක කියන එක අපි තේරුම් ගන්න ඕනේ රයිට් මොකද මේ අපි ඉන්නේ growth stage එක අපි 150 දැන් තමයි ඇත්තටම මේ penetration එකක් කරන් තියෙන ඉන්ටර්නෙට් වල රයිට් දැන් තමයි මේකේ වැදගත්කමක් දකින්නේ දැන් තමයි අපි maximum වත් නෑ තාම ලෙවල් එකකට අපි යම්කිසි මට්ටමකට පාවිච්චි කරන්න හරි ගත්තේ ඒක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ right ඉතින් මේ අතර frictions තියෙන්න පුළුවන් අඩුපාඩු තියෙන්න පුළුවන් fast නැති වෙන්න පුළුවන් වෙන process වල ඉතින් මේක අපිට දරාගෙන ඉන්න වෙයි මොකද අපේ වගේ country එක මේවා priorities නෙමෙයි මීට වඩා ප්‍රශ්න තියෙනවනේ අපේ ඒකයි ඒතකොට priority එකක් වෙන්නේ ඉතින් බලාගෙන ඉන්න වෙයි හැබැයි ඉතින් අපි මේ industry එකේ ඉන්න අය විදිහට අපි අතරම stakeholders ලා විදිහට අපේ වගකීමක් තියෙනවා මේක තව පුෂ් කරන්න අපිට මොන හරි දෙයක් කරන්න පුළුවන් නම් right අපිට encourage කරන්න පුළුවන් නම් අපේ society එක educate කරන්න පුළුවන් නම් right මම කියන්නේ සර්වෝදය fusion වගේ ආයතන වලට right ඒ වගේ ලොකු කාර්යභාරයක් තියෙනවා මේ මිනිස්සු දැනුවත් කරන්න මොකද මේක හැම වෙලාවෙම government level එකෙන් එන්න ඕනේ කියන එක ඒ කට්ටිය legal framework එක හදයි අපි society එකක් විදිහට කොහොමද මේතන්ට අරගෙන යන්නේ කියන එක අපේ වගකීමක් තියෙනවා අපි ඔක්කොගෙම අපි මේ ඉන්ඩස්ට්‍රි එකේ අය වගකීමක් තියෙනවා මේ ගැන හුඟක් දැනුවත් වෙලා මේක හරියට කමියුනිකේට් කරන්න මේකේ තියෙන වටිනාකම සහ අනිත් දේවල් කට්ටියට ඒක මම හිතන්නේ සම්පූර්ණයෙන් හරි උදාහරණ. හරි අපි පොඩ්ඩක් අපි කාලය යන නිසා අපි ඉතිරි පොයින්ට්ස් එක තුනකුත් තියෙනවා මට කතා කරන්න. පහුගිය සතියේ වැදගත් announcements දෙකක් ආවා. ටිකක් පරක්කු වුණ එකක් එකක් තමයි Facebook Metaverse. ඒක ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඊට වඩා මම එක්සයිට් වෙච්ච එක තමයි Apple new MacBook Pros. and අපි මං හිතන්නේ එතනින් පටන් ගමු හැබැයි ඒ MacBook Pro එකක් කියන්නේ දැන් අඩුම ගානේ ලක්ෂ 8ක් ලක්ෂ 9ක් හරි ඒ කියන්නේ මම නම් හිතන්නේ මට හිතා ගන්න බෑ මට කවදා ලැප්ටොප් එක ගන්න පුළුවන්ද කියන එක වෙනම ප්‍රශ්නයක් හැබැයි අර M1 Max කියන processor architecture එකෙන් කලින් M processor එක very impressive on the battery මම හිතන්නේ කලිනුත් කිව්වා you know it's 10 hours whatever කියලා මේක it now goes to 17 hours almost 70% more හරි මම හිතන්නේ Intel is digging its deep කියලා නේ මම අනිත් මේ ඊයේ පෙරේද documentary එකකුත් බැලුවා දැන් silicon chips architectures ගත්තොත් හරි දැන් ඒකේ බැම දැන් Intel ඔක්කොම chip makers ලා ඉස්සර තමයි ඒකේ තිබ්බේ ඒකේ architecture එක තමයි Intel මේ chips design කරන එකයි fab එක manufacturing කියන එක same company Intel follow කරන්නේ ඔය model එක. ඔතන ඔය දැන් අලුත් කට්ටිය තමයි ආවේ ඔය Apple ලා එතකොට Nvidia ඔක්කොම කට්ටිය තමයි ඔය chips ටික design එක තැනක manufacturing වෙලා. So ලෝකේ 124ක් කරන 25ක් දැනට මේ සම්පූර්ණයෙන්ම chip manufacturing කරන්නේ TSMC තායිවානිස් එක. දැන් ඒක $12 billion investment එක ඇමරිකාවේ අර බයිඩන් මේ ඊයේ පෙරේද ගෙනල්ලා ඒගොල්ලොන්ට ගේන්න ඕන ඔය intellectual property එක US එක රට ඇතුළට. ඒක නිසා benefits දීලා ඉවරලා Intel 25 billion ද කොහෙද Taiwanese company 12 billion 5 nanometer the thinnest I think right now in the world
ලෝකේ රට කම්පනීස් දෙකකට විතරයි මැනුෆැක්චර් කරන්න පුළුවන් Samsung and මේ TSMC විතර දෙකන කම්පනීස් දෙකට විතරයි. TSMC $12 billion ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා US ඇරිසෝනා වල මේ ප්ලාන්ට් එකක් හදන්න. ඒ වගේ අමුතුම මේකක් මේ ලෑන්ඩ්ස්කේප් එක වෙනස් වෙලා දෙනවා. මේ පව එක තමයි මේ chip architecture. මේක මේ පුදුම ඉස්සරහට පුදුම වැදගත්. දැන් අනිත් එක ඕගොල්ලෝ අපි ඔක්කොම දන්නවා නේද මේ අපේ මේ ලෝකයේ දැන් දිගටම chip shortage එකක් තියෙනවා කියලා. කාර් manufacturing ඔක්කොම manufacturing අඩු වෙලා තියෙන්නේ, delay වෙලා තියෙනවා. තව අවුරුදු එකමාරක් විතර යනකම් මේ chip shortage එක නිසා. ඉතින් මම හිතන්නේ මාර මේ ඉන්ට්‍රස්ටිං එකක්. මම හිතන්නේ අපි සයිඩ් ට්‍රැක් වුණා. මම මගේ එක්සයිට්මන්ට් එක කියන්නේ මේ MacBook Pro ගැන. ඇත්තම කියනවා. උන්ගේ ඉතින් මේ MacBook Apple එක MacBook Pro line එක ගත්තම ඇත්තටම ඕක ඇවිල්ලා දැන් සාමාන්‍ය මිනිස්සුන්ට MacBook Air එක තියෙනවනේ. ඔව්. ඒකට අපි aspire කරලා MacBook Air එක අරගෙන අපිට ඉන්න පුළුවන්. ඔව්. MacBook Pro එක ඕන වෙන්නේ ඇත්තටම ඉතින් professional ලාට නේ. video editing ඔක්කොම කරනවා වගේ video editing like you don't need to have a studio now. ඒකනේ ඒගොල්ලන්ගේ promise එක. yes ඉතින් ඒ promise එක උපරිමයෙන් deliver කරලා 16 inch එකකුත් launch කරා නේද? with all these features. ඒකේ benchmarks ගත්තොත් ඉස්සර දැන් අද මේ process එක Apple කියන ගමතක කරන්නකො මේ RISC architecture මේ process එක power deliver කරන performance almost i9 එකේ highest level chip එකට වඩා I think 2 times higher වගේ benchmarks එන්නේ. ඒ කියන්නේ ඒ design එක මේක මගේ ප්‍රශ්නේ ඕවා නෙමෙයි. මගේ ප්‍රශ්නේ Intel ට මොකද උනේ? complacency. නෑ නේ මම නම් දකින විදිහට Intel එක ඉතින් තව ටික කාලයක් කොහොම යන්න පුළුවන්. කොච්චරද ඉතින් Apple market share එක ගත්තාම ලෝකයේ Windows running machines වලින් ගත්තාම ඉතාමම සුළු ප්‍රමාණයක් නේ. නමුත් ඒ පොඩි market share එක ඇතුලේ profitability එක වැඩිපුරම තියෙන Apple එක hardware software content ඔක්කොම එකම තැනින් එළියට දාන නිසා ඒගොල්ලන්ට ඒ profit advantage එක එනවා. ඒක නිසා අපි දකිනවා 2 trillion organization එකක් විදිහට Apple එක. නමුත් ගොඩාක් මිනිස්සු ලෝකේ පාවිච්චි කරන්නේ Windows right? ඒක අපිට අමතක කරන්න බෑ. එතකොට ඒ community එකට ඇත්තටම ওই processing power එක හරියි. දැන් Apple එක හැමතිස්සම කරන්නේ අර performance benchmarks උස්සන එකනේ. ඔව්. ඒකෙත් ඒගොල්ලන් දිගටම කරගෙන යනවා. ඒ top notch එකේ pyramid එකේ ඒගොල්ලන්ට sale එක තියෙනවා. දැන් මම දැක්ක ලංකාවේ මිනිස්සු මේව කරනවා අයියෝ MacBook Pro එකක් අරගෙන ඉවරයි කියලා. ප්‍රශ්නේ මේකයි මේ ලෝකේ ඉස්සරහට යනකොට ටෙක්නොලොජි එකේ අලුත් එකේ ප්‍රයිස් එක ගොඩාක් වැඩි. ඊට පස්සේ ඕක ට්‍රිකල් ඩවුන් වෙනවා පල්ලෙහාට. Intel උත් ගේම් එකක් ගහයෝ. right? ඊට පස්සේ මිනිස්සු පුරුදු වෙනවා performance එක වැඩි වලට ගන්න. සහ ওই අnder මිනිස්සුම සමහරලාට ඔක්කොම පැත්තකින් තියලා ගෙවල් උගස් කරලා හරි MacBook Pro එකක් ගන්නේ. හරිද? ඒක තමයි මේ ලෝකේ යන දිශාව. අර මොනාරි කියනද මට මේක ඇත්තටම වෙච්ච වැදගත් ටොපික් එක නේ. මට ඉක්මනට එන්න ඕනේ Facebook metaverse එකට. මම මේ පොඩ්ඩක් side track වුණා passionate එක නිසා. passion එක. මේක මේ පොඩ්ඩක් වෙනස් විදිහට බලමුද මේ ඇයි මේ Apple එක මේ වගේ දෙයකට ගියේ? ඒ කියන්නේ ඒකට proprietary මේ chip එකකට යන්න හේතු වුණානේ. right? ඒ කියන්නේ මම හිතන්නේ M1 එකෙන් තමයි මේක මෙයා උනේ. right? මම ඇත්තටම දැන් අවුරුද්දක් නෑ තාම පටන් අරන් M1 MacBook Air එක පාවිච්චි කරන්න පටන් ගන්නවා. මම Windows පාවිච්චි කරේ ඉස්සරහා දන්නවා. right? මේ ඉස්සරහා Windows පාවිච්චි කරේ ඉස්සරහාගේ කම්පියුටර් එක තියෙද්දිත් මට පෙන්වන්න බෑ මේ OS එක. OS එක මට පෙන්වන්න බෑ. මම කියන විදිහට මොකද්ද මේක මෙහෙ තියෙනවා, කෑලි මෙහෙ තියෙනවා, මේක මිනිමයිස් කරන්නද මොනවද මේ Windows මේ පැත්තේ තියෙන්නේ close button ටිකයි මිනිමයිස් කරන්නේ. මේ වම් අත පැත්තේ තියෙන්නේ, දකුණු අත පැත්තේ තමයි ආරව තියෙන්නේ. ඉතින් මට දිරවන්නේ මේ Windows තමයි මම ඉතින් පොඩි කාලේ ඉඳලා ආස Pentium 1 කම්පියුටර් එකේ ඉඳලා යූස් කරපු මිනිස්සු අර කැපුවත් කොළ රතු වගේ Unity Plaza කියලා බඩු ටික එකතු කරන් ඇවිල්ලා ගෙදර assemble කරපු ගෙදර assemble නෑ ඒවෙන් හම්බ කරපුත් මිනිස්සු රොහන්න. ඒ කියන්නේ කොළ යන කාලේ රුපියල් 500ට 1000ට Windows උත් දැම්මා. ඉතින් මේ මොකද්ද කතා කරේ processors ගැන මේ chips ගැන හරි. ඉතින් මේ M1 එක I'm surprised actually, right? I'm surprised with the battery life, especially the battery life. Hari M1 එකත් එක්ක මට I can't go back to Windows. I know. Go back.
I wouldn't go back, right? And I think my efficiency has gone up, right? And efficiency නෙමෙයි මම හිතන්නේ උදාර ඔක word productivity එක වැඩි වෙලා තියෙනවා. මොකද ඒක මගේ ඔළුවේ තිබ්බ psychologically මට මේක කරගන්න බෑ කියලා තිබ්බ එකත් break වුණා මේ M1 එකේ හින්දා මං හිතන්නේ. right? මං උදාහරණ කීපයක් කියන්නම්. අපි ඒක ගැන කතා කරලාමකෝ. ඔය අලුතෙන් ආපු chip ගැන කතා කරන්න කලින් M1 එක පටන් ගත්ත තැන මේ මං ඒකට උදාහරණ කීපයක් කියන්නම්. Windows computer එක කොච්චර මොන මගුල් කිව්වත් පැය කීයද පාවිච්චි කරන්න පුළුවන් හිතන්නකෝ. හරි? පැය 4යි 5යි 3යි 4යි 5යි මැක්සිමම් අර Dell XPS එකක් තියෙනවා. ඒක පුළුවන් ඔන්න පැය 4ක් විතර උපරිම පුළුවන් වෙයි. ඒ Zoom video calls අනම්මනම් ගත්තොත් බෑ. right? But I'm pretty sure if I charge this computer මේ M1 එක මම full charge කරොත් මම දන්නවා මට current එක ගියත් අද දවස මට run කරගන්න පුළුවන්. right? මට පුළුවන් මේ මගේ ෆෝන් එකත් මේකෙන් charge කරගෙන hotspot එකක් දාලා මේ මගේ meetings ටික දවසේ කරගන්න පුළුවන් කියලා. That reliability is there, right? මේක stuck වෙන්නේ නැහැ, case යන්නේ නැහැ, මොකුත් හිර වෙන්නේ නැතුව මට පාරේ ඕනේ තැනක ඉඳලා ඉන්ටර්නෙට් තියෙනවා නම් පාරේ ඉඳලා හරි meeting එක කරන්න පුළුවන් කියලා that confidence is there. එන්නේ. right? ඒක මං හිතන්නේ මේ මාර විදිහට ආවා. ඒ කියන්නේ මේ M1 එකත් එක්ක මොකද මං කලින් ඒවත් පොඩ්ඩක් බැලුවා. ඒ කියන්නේ ඉස්සර මේ වගේ battery life එකක් තිබ්බේ නැහනේ. right? මේ Intel chip එක තියෙද්දි right ඉස්සරහා පාවිච්චි කරලා දෙනවා. මම දන්නේ රෝහන් පාවිච්චි කරානේ එහෙම යද්දි පාවිච්චි කරලා තියෙනවා. ඒකේ මම හිතන්නේ පැය 8ක් විතර තිබ්බේ. පැය 10ක් වගේ තමයි. පැය 8ක් විතර තිබ්බේ. right? reliability එක ඒත් අඩුයි පාවිච්චි කරන apps අනුව. මම Photoshop use කරනවා සමහර වෙලාවට right? එතකොට ඒ වගේ මම දාලා use කරොත් එහෙම කීපයක් එකපාරට බැටරි ඩ්‍රේන් වෙන මේක තියෙනවා. දැන් වීඩියෝ කෝල්ස් ගන්න එකත් වැඩිනේ. right? Zoom එකේ යන විදිහ වෙනස් බැටරි මේ consumption එක. ඊළඟට මම Microsoft Team use කරනවා, Google Meet use කරනවා. මේ තුන් විදිහකට තමයි බැටරි consumption එක තියෙන්නේ. right? හැබැයි මම දන්නවා දැන් මේ කම්පියුටර් එකේ කිසි issue එකක් නැහැ. මම ඊයේ උදේ හරි charge කරපු එක තාම charge කරලා නැහැ. right? අද දවසේ මම lectures උත් කරලා ඉන්නේ. තාම එකපාරක්වත් charge කරේ නැහැ. තාම බැටරි එක තියෙනවා මේ 42%. right? ඊයේ උදේ charge කරාට පස්සේ ඊයේ මම meetings උත් කරලා ඊළඟට මම අද උදේ lectures උත් කරලා මට තාම තියෙනවා මේ වැඩේත් කරන්න. right? ඒ වගේ reliability මම battery එක ගැන තමයි mainly right? And the performance, speed and everything. මේක මම හිතන්නේ මේ chipset එකත් එක්ක මේකේ අර portability එක improve වෙලා තියෙනවා, bulky ගතිය අඩු වෙලා තියෙනවා. මට හිතා ගන්න බෑ මේකේ ventilation කොහෙන්ද යන්නේ කියලා. right? කිසිම නෑ. fans නෑ. right? මේ කොහොමද මේක cool වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි දන්නවනේ කම්පියුටර් එකක් ඇතුලේ heat වෙන විදිය right? මොනවද රත් කරගන්න ඕන නම් කම්පියුටර් එකක් ඇතුලේ දාලා ඉස්සර රත් කරගන්න පුළුවන් ඒක right? අදිසියට බිත්තරයක් බෙද ගන්න පුළුවන්. බිත්තර බදින්න පුළුවන්. ඒ ගන්නට නෙමෙයි දැන් මට හිතා ගන්න බෑ මෙච්චර මම වැඩ කරනවා මේකේ එහෙම කිසිම issue එකක් නැහැ right? ඉතින් දැන් මෙතන point එක මම ආපහු එන්නම් මේ M1 අලුත් chips වලට ඇවිල්ලා තියෙනවා. මේ මොනවද series එක දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන pros වල right? ඉතින් මං හිතන්නේ මේ Apple එක තමයි මේ innovator මේ industry එකේ innovator විදිහට දැන් වැඩ කරන්නේ right? මේක හැමෝටම affordable නෑනේ. අපි මේක magic එකක් විදිහට ගත්තට මේ majority එක අර ඉසුරය කලින් පෙන්නපු pyramid එකේ පොඩි chip එකක් විතරයි මේකෙන් අල්ලන්නේ. අනිත් පල්ලෙහා අයට මේක affordable නෑ. right? මේක ගන්න බෑ. MacBook Air එකක් වුණත් ලංකාවේ ගන්න පුළුවන් හැකියාවක් නෑ ගොඩක් අයට. කී දෙනෙක්ද ගන්න පුළුවන්? ඒක අඩු මේක වුණා. right? එතකොට මේ Apple මේ කරන දේ හින්දා පල්ලෙහාට trickle down වෙනවා. මොකද Intel එක, AMD එක, right? Nvidia එක මේ හැම එකක්ම push වෙනවා ඊළඟ level එකට යන්න. right? මේ efficiency එක computers වල වැඩි කරන්න. right? power save කරන්න. right? මේ එතනට push වෙනවා. ඉතින් මේක හොඳ මේකක් කියලා මම දකිනවා. මේක ඒ කියන්නේ Intel එකට යම්කිසි මට්ටමක මේකක් එනවා reputation පැත්තෙන් මේකක් වෙන්න පුළුවන්. හැබැයි Windows is leading in terms of computers. Oh, right? Absolutely. අනිතක මේවා හැමදේම අර Intel වගේ giant කෙනෙක් වුණාට පස්සේ මේවා මේ පොඩි temporary issues අවුරුද්දක් දෙකක් තියෙන issue ඊළඟ innovation cycle එක ඕක correct කරගන්නත් පුළුවන් වෙන පුළුවන්. අපි ඉක්මනට එමු මේ FB metaverse ගැන තව මට තව points එක තුනක් කතා කරන්න තියෙනවා. FB metaverse කවුද ඔය දෙන්න තමයි මම හිතන්නේ වැඩියෙන් කතා කරන මේ සම්බන්ධව මටත් වඩා හොඳ අවබෝධයක් තියෙන්නේ. මේ පැත්තේ මම දාන්නේ මෙහෙම. මොකෝ ඔයාගේ මේ පැත්තේ මට ඉන්නේ පල්ලෙහායි. ඒ කියන්නේ උදාර වෙන්න දෙන්නේ. අපි දෙන්නම බලන්න උදාර දිහා වෙන්න. ඔව් උදාරේ පටන් ගන්න. උදාර මොකද හිතන්නේ අපි ගිය පාර පොඩ්ඩක් ටච් කරානේ මේ සම්බන්ධව. කිව්වද මට මතක නෑ මං සමහර තැන්වල මේ මං දැන් සතියකට
හරි අපි එහෙනම් මේම කරමු මට හොඳ අදහසක් තියෙනවා අපි මේක FB metaverse අපි next week කතා කරමු හරි අපි ඔක්කොමලා අපි මම මෙහෙම දෙයක් අපි මේ ඉස්සෙල්ලා මේක කතා කරමු මයික තිබ්බා තව එක පොයින්ට් එකක් මට කතා කරන්න තියෙනවා is this the right time to leave Sri Lanka ඇත්තට මේ ටොපික් එක මං කැමති පැයක් කතා කරන්න මොකද දවසකට අඩුම ගානේ මං එක්කෝ මිනිස්සු දෙන්නෙක් එක්ක මේ ප්‍රශ්නේ ගැන කතා කරනවා අද දවසේ මං මගේ යාළුවෙක් එක්ක මේ WhatsApp chat එකක් ගියා මේ සම්බන්ධයෙන් කතා කරා right මේ should we leave the country කියන එක හරි මේ මං ඒක ගැන කතා කරන්න කලින් මං ඉස්සරහට දීලා ඉන්නම් ඊළඟට මොකද මං කතා කරන්න ගත්තොත් කතා කරන්නේ මෙහෙම මම කියන එක කිව්වහම උදාහරණ කියන එක එපා වෙනවා. ඒක නිසා උදාහරණ කියලා ඉන්නවා. මගේ වෙනම ඇන්ගල් එකක් තියෙනවා. මම කියන ඇන්ගල් එක කිව්වට පස්සේ ඉසුරාය කියයි අපි දෙන්නගේම එකයි කියලා. හරි. එන වැඩි හොඳයි. මට කියද හැකි මේ මොකද same to same කියලා ඉවරයක් කරගන්න. same to same කියලා ඉවරයක් කරනවා. same to same. හරි කියන්නකෝ. මෙහෙමයි මං කතා කරන පොයින්ට්ස් කීපයක් තියෙනවා මොකද මේක ගැන කතා කරා මේ Twitter එකේ ස්පේස් එකක් කරා කවුරු හරි මට කරපු එක්කෙනා මතක නැහැ කට්ටිය කතා කරපු දවසක් මේ should we leave the country because of the situation right මේ කියලා හැමෝම කතා කරා හරි ඉතින් මේ මට ඇත්තටම ওই ප්‍රශ්නේ තිබ්බා මේ ඊයේ පෙරේද මේ කොවිඩ් හරි මේ පැන්ඩමික් එක හින්දා නෙමෙයි කලින් ඉඳලා මේක ඔළුවේ තිබ්බ දෙයක් right should I leave the country should I move out to a different country කියන එක right මේක ඇත්තටම ගත්තහම ඒක අර හීනයක් විදිහට හැමෝටම තියෙනවානේ අපි දූපතක ජීවත් වෙන හින්දා හැමදාම ඔය හීන තියෙනවා right අපි ෆිල්ම් වල දකින්නේ අර ලස්සන රටවල් මොඩර්න් දේවල් right අපි මේකේ ජීවත් වෙලා එකම දේ දැකලා එපා වෙනවා මං හිතන්නේ මේ පොයින්ට් එක මං කලිනුත් කිව්වා මිනිස්සු විදිහට අපි හැම වෙලාවෙම හොයන්නේ වෙනසක්නේ right ඉතින් අපි කැමති නෑ මේ එකම දෙයක් හැමදාම එකම විදිහට ඉන්න right එකම දෙයක් පාවිච්චි කරන්න එකම දෙයක් විඳින්න එකම රහක් විඳින්න ඒක කැමති නෑ අපි හැමදාම වෙනසක් හොයන්නේ ඉතින් මං හිතන්නේ මේ රටවල් ටිකක travel කරාට පස්සේ රටවල් වල ඉන්න මිනිස්සුන්ට කතා කරාට පස්සේ right අඩුම ගානේ වෙන රටකට ගිහිල්ලා සතියක් දෙකක්වත් ජීවත් වුණාට පස්සේ තේරෙනවා මේ ලොකු වෙනසක් නෑ කොහෙ ගියත් එකයි කියලා තමන්ගේ ප්‍රශ්න ටික තමන් ගාවමයි තියෙන්නේ right රටේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ ගාව ප්‍රශ්න තියෙන්නේ right ඔයා ඉන්න තැන මාරු කරා කියලා ඔයාගේ ප්‍රශ්න වෙනස් වෙන්නේ නැහැ right මේ මම මෙහෙම ඇයි ඒ ඔක්කොම දැන් අපිට තියෙන අවබෝධය වගේම සමහරට තියෙනවානේ ඒ වුණාට දැන් වුණත් අපේ රටේ තියෙන ප්‍රශ්න ගොඩක් යුද්ධ ඉවරුණාට ඔක්කොම වුණාට මම හිතන්නේ අපේ රටේ තියෙන මේ hidden war එක තමයි brain drain එක අපේ රටේ තියෙන ලොකුම චද මගේ බැච්මේට්ලා ඉන්නවා 48ක්ද කොහෙද 48න් ලංකාවේ දැනට ඉන්නේ දෙන්නේ 3 දෙනෙක් අනිත් ඔක්කොමලා කැනඩා ඕස්ට්‍රේලියා US ඒ පැතිවල මං හිතන්නේ ආයේ ජීවිතේට එන්නේ නැත්නම් ඒගොල්ලෝගේ ළමයි එන්නෙත් නැහැ මං ඒගොල්ලෝගේ දැන් ඔය Facebook එකේ ඒගොල්ලෝ ගැන අප්ඩේට්ස් හැම දැක්කම දෙයා ඉන ඒ රටවල උනත් දෙයා ඉන not at the bottom not at the highest but they are in a good place so next generation we can do more also සාමාන්‍යයෙන් immigrated families ලගේ mentality එක පොඩ්ඩක් අර තියනවානේ they want to achieve more කියන එක ඔය US වගේ ඉතින් මම නම් අන්න ඒක තමයි යා කියන්නේ නෑ උදාර කියන්නකෝ නෑ එතන අර ජෙනරේෂන් කතාව කිව්වනේ රෝහන් ඒකම තමයි මේ මටත් තියෙන මේක මොකද මං මෙතනට ගියොත් මං නෙමේ ඇත්තටම මට මේකේ විඳින්න දෙයක් හම්බෙන්නේ නැහැ right මම පුදුම කට්ටක් කන්න වෙයි මොකද මගේ කවුරුවත් නැහැ මං රටකට ගියොත් right මගේ ඔන්න parents ලා මගේ relatives ලා හිටියානම් මට foundation එකක් තියෙනවා මගේ ඉස්සරහට යන්න හැබැයි මං ගියොත් මං migrate වුණොත් මට foundation එකේ ඉඳලා හැමදේම මට build කරගන්න මට මාර ලොකු කට්ටක් කන්න වෙනවා කියලා මං දන්නවා මම අපි තාමත් කිසිම අපේ රටේ ගවර්න්මන්ට් එක මේක ඉනිෂියේට් කරෙත් නැහැ මොනානි කරලා අපේ රටේ පහුගිය කාලේ අවුරුදු 40 50 60 ගත්තොත් එහෙම ඉඳලාම අපේ රටේ තියෙන ලොකුම challenge එක තමයි මේ brain drain එක. ඒ brain drain එක වෙන්නේ අපේ cream එක තමයිනේ ගන්නෙ දැන් ඕස්ට්‍රේලියාව නම් ඔය රටවල් වල ඔය immigration අනම්මනම් බැලුවාම you have to be of a certain caliber to get there. හරි? ඉතින් ලංකාවේ දැන් ඉතුරු වෙන්නේ නිකන් අර Mervin Silva type right ඒ වගේ කට්ටිය දැන් ඔබ කියන්නේ අපි මර්වින් සිල්ලා කියලා
බොයිතරන විතර මමත් ඒ ටයිප් නේ වතින් ගන්න ඔක්කොම ලාප්ස් ඔක්කොම ඒ වගේ ටයිප් තමයි. ඉතින් මං කියන්නේ මෙහෙමනේ ultimately the country is governed by the majority no. හරි ඒකනේ අපි අර කතාවක් කියන්නේ the people get the government they deserve කියලා. ඉතින් in that way we have got a government we deserve, right or wrong? Yeah. And we have been getting it also, right? Every 4-5 years or whatever. ඉතින් මං හිතන්නේ brain drain එක තියෙන ලොකු ප්‍රශ්නයක්. හැබැයි මට දැන් අද ප්‍රශ්නලා තියෙන ඉස්සර මට මොනවා හරි කියන්න තිබ්බා. මම දැන් උදාර තරුණ ළමයෙක් මට ඇවිල්ලා කිව්වොත් එහෙම මම ඉන්නේ මාර අමුත්තත් එක. මට උත්තරයක් දෙන්න බෑ මේ ඉන්න කියන්න කියන ප්‍රශ්නේ මට තියෙනවා හිතේ. ඒකයි මම මේ ප්‍රශ්න ගැන කතා කරේ. නෑ මං මෙතන මේ වෙන පොයින්ට් එකක් කියන්නද මගේ තියෙන්නේ මේ අර මේ long term plan එකක් මත් නෙමෙයි මං කියන්නේ mid term නිකන් එහෙම plan එකක් තියෙනවා මගේ ලොකෝම එකක් නෑ මං පුද්ගලිකව මගේ හිතන අදහස හරි මේ ඉන්න කට්ටිය ගොඩක් යනවනේ අර දැන් කිව්වනේ මර්වින් සිල්වලා වගේ කට්ටිය ඉතුරු වෙනවා කියලා එහෙම දෙයක් නෙමෙයි මං දකින්නේ මෙතන ලොකු මේ ඩිමාන්ඩ් එකක් තියෙනවා අපිට right ඒක ඉතුරු වෙන අය අපිට right මෙතන ලොකු දෙයක් කරන්නත් පුළුවන් යන කට්ටිය ගියපු දෙන් right if they have opportunities in other countries if they can do that struggle they can move on right? if they believe that right if they can do it right then mama personally mama hitanne I can do better here rather than moving out to a different country මට මෙතන ඉඳලා කරන්න ගොඩක් දේවල් තියෙනවා මට මෙතන opportunities ඕනේ තරම් තියෙනවා වෙන මාකට් එකකට ගිහිල්ලා අලුතෙන් කම්පිටිෂන් එකක් මං පටන් ගන්නවට වඩා අපි නොදන්න තැනක කම්පීට් කරනවට වඩා මම දන්න මාකට් එකේ මට කම්පීට් කරලා මට අචීව් කරන්න තියෙන දේවල් වැඩි right මට මෙතන ඉඳලා වෙන මාකට් එකකට කම්පීට් කරන්න තියෙන පවර් එකත් වැඩි right මගේ ඒ කියන්නේ මං ස්ටේබල් මෙතන මං වෙන තැනකට ගියාට පස්සේ මට ස්ටේබල් වෙන්න කාලයක් යනවා මං ඉන්න ඒජ් එකත් එක්ක මට ස්ටේබල් වෙන්නත් යන කාලයත් එක්ක මං ඒ සැක්‍රිෆයිස් කරන්න ඕනේද ඒක මං ඒ කැල්කුලේෂන් එක හරිද විදිහට තමයි මං දකින්නේ. එතකොට මං මෙතන ඉඳලා මට ගහන්න පුළුවන් ගේම වැඩි මං වෙන රටකට ගිහිල්ලා මයිග්‍රේට් වෙලා මං ඒක කරනවට වඩා කියලා මං හිතනවා. ඉසුර මොනවද කියන්නේ? ඉසුර හැමතිස්සෙම මේ නිකන් අහගෙන ඉන්නවා මං ආසයි ඉසුරගේ ඔපිනියන් එක දැනගන්න මේ සම්බන්ධව. නෑ මං ඔයගලන් කියන හැම එකකටම එකඟයි. බෑ මගේ අදහසින් ගත්තොත් කොටස් තුනක් තියෙනවා. හරිද? නම්බර 1 තමයි මම හැමතිස්සෙම ඉස්සර මම මෙහෙම හිටියේ නෑ මම ඉස්සරහරි හાર્ඩ්කෝර් හිටියේ මිනිස්සු ලංකාවේ ඉන්නවා right මේ රටට ආදරය වෙන්න ඕන අපි ෆ්‍රී এডুকেෂන් එක ෆ්‍රී මෙඩිකල් අරගෙන ඉන්න මිනිස්සු right මට හොඳ හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා තමයි නමුත් මම දන්නවා පාරේ වැටුනොත් හරිද කොහේ ගියත් ඉස්පිරිතාලයකට රජ ඉස්පිරිතාලයකට ගියොත් හොඳම ડોක්ටර්ස්ලා නර්ස්ලා එකතුලා මාව ගොඩ දානවා කියන එක මම දන්නවා right ඔව් මම සමහරවිට මට ඇඳක් නැති වෙන්න පුළුවන් මම කොරිඩෝර් එකේ නිදාගන්න පුළුවන් නමුත් බෙහෙත් ටික දීලා ගේමක් ගන්න තත්ත්වෙට ලංකාවේ තියෙනවා. ඔයාට පිටරටක ඒක ගන්න බෑ. right? එතකොට සාමාන්‍ය මට්ටමක මේකත් මේ රටේ තියෙනවා. නමුත් ප්‍රොබ්ලම් එක තියෙන්නේ දැන් උදාර ගත්තාම උදාර ආපු ලෙවල් එකක් තියෙනවා. රොහාන් ගත්තාම රොහාන් ආපු ලෙවල් එකක් තියෙනවා. මම ගත්තාම මම ආපු ලෙවල් එකක් තියෙනවා. නමුත් මෙතන කොටස් දෙකක් තියෙනවානේ. එකක් තමයි රොහාන් කියපු රොහාන්ගේ බැච්මේට්ස්ලා වගේ යුනිවර්සිටි ගිහිල්ලා උඩට යන්න පුළුවන් කට්ටිය. right? ඒගොල්ලන්ගේ ලයිෆ් එක ලොකු කට්ටක් කන්න ඕන එකක් නෙවෙයි. සාමාන්‍ය කට්ටක් කන්න ඕන. මම මගේ යාළුවෝ දැන් ගොඩක් එහෙ ඉන්නවා. මොරටුවේ. හොඳ ලයිෆ් එකක් ගෙවන්න පුළුවන්. අපි මේ හැම ඩිසිෂන් එකක්ම බේස් වෙන්නේ කොලේ මතනේ. right? කොලේ කියන්නේ සල්ලි. right? ඔව්. හරි. okay. එතකොට මම නම් කියන්නේ හොඳ ඔපචුනිටි එකක් තියෙනවා නම් එයාට කේපබිලිටි එකක් තියෙනවා නම් එයා යා යුතුයි. එයාට උමනාව තියෙනවා. right? එයා යා යුතුයි. එයා ලෝකයේ දැකිය යුතුයි. ඒ දැකලා ඒ සල්ලි හෙවිය යුතුයි. එතකොට ඒකෙන් එයාට එයාගේ පවුලට රටට එයාට එවීම තුලින් එයාට දෙයක් කරගන්න පුළුවන්. ඒ නම්බර් 1 ඒ ඉහළ ලෙවල් එක. ඊට පස්සේ මේ යටම ලෙවල් එකේ ඉන්නෝනේ. මැද පෙරදිග යන ඉතාලිය යන දකුණු කොරියා යන right මම හැමතිස්සෙම කියන දෙයක් තමයි මේ රටට හරියන්නේ නැති දෙයියෝ බලන්නේ නැති හේතුවක් තියෙනවා කටුනායක එයාපෝට් එකේ මේ යන ශ්‍රමිකයන්ට සලකන සැලකිල්ල right මම දවසක් බලන් හිටියා කටුනායක එයාපෝට් එකේ කුවේට් වල ඉඳන් ආපු ලංකාවේ ඒ අර ඩොමෙස්ටික් වර්කර්ස්ලා කීප දෙනෙක් දැක්කහම තේරෙනවා මේ මිනිස්සු හරි අසරණයි සමහරවිට අර
පොලේ ලියා ගන්නත් බෑ එයාපෝට් එකේ. ඒ මිනිස්සුන්ට දෙන ආතල් එක එයාපෝට් එකේ. රයිට්? ඒ කියන්නේ කඳුළු එන්නේ නැතුව විතරයි රයිට්? ඒකට මේ මිනිස්සු පිටරට යන්නේ මෙහි ඔපචුනිටි එක නැති නිසානේ. ඔව්. අපිට ගොඩක් දේවල් මේ මිනිස්සුන්ට කියන්න පුළුවන්. රයිට්? ඔපචුනිටි එක නැති නිසා තමයි එහෙ ගිහිල්ලා අවුරුදු දෙකකට සැරයක් විතර ලංකාවට එන්නේ. රයිට්? මේ මිනිස්සුන්ගේ සල්ලි වලින් තමයි මේ ආණ්ඩු කරන්නේ. රයිට්? ලංකාවේ ආදායම හම්බෙන විදේශ විනිමය උපයන ඉන්ඩස්ට්‍රීස් දෙක තුනක් ගත්තොත් එම පළවෙනි එකයි දෙවෙනි එකයි තුන්වෙනි ගත්තම ඔය තුන මාරු වෙන එක සැරේට එකක් තමයි obviously අපේ මේ apparel sector එක දෙවෙනි එක තමයි ඔය අපේ foreign workers මේ remittances තුන්වෙනි එක මම හිතන්නේ ඒ රබර් පොල් ඒ වගේවනේ ඔය තුනෙන් තමයි ලංකාවට වැඩිම ඕකෙන් තමයි ඔය ඩොලර් එක එහාට මෙහාට වෙනවා නම් මේ දවස්වල ආණ්ඩුව එහා පැත්තට ස්වැප් එකක් දාන්නේ මේ පැත්තෙන් ණයක් ගන්න මොකද අර ෆ්ලෝ එක නැහැනේ රයිට් එතකොට අපේ කාලයක් තිස්සේ මේක පුරුදු වෙච්ච දෙයක් මිනිස්සු සල්ලි හොයන් රටට එන එක දැන් ප්‍රවණතාවය තමයි අර බ්‍රේන් ඩ්‍රේන් එක කියන එක ගත්තාම මිනිස්සු යනවා ආයෙ එන්නේ නැහැ ඉතින් මම කියන්නේ different people different things different timelines right ඒක තරුණ ළමයෙක් එකපාරට මම උදාර දැන් 30 ගානක් අපි හිතමු අවුරුදු 20ක ළමයෙක් ඉන්න ලංකාවේ. ඌ මේ රට දිහා බලන. ඌ සෝෂල් මීඩියා වල දැක්කහම තියෙන ඔක්කොම මේ රට ණය බරින් මේ වෙලා. රයිට්? ඌට හැමදාම උදේ පාන්දර නැගිට්ටාම ඩිප්‍රෙෂන් මේ රටේ තියෙන දේවල් දැක්කා. ඌට හරියට මේක හොයාගන්නත් බෑ මේ. අපේ කාලේ එහෙම නෑ. සෝෂල් මීඩියා නෑ. අපේ රටේ කියන්නේ පෙරටම යමු ලංකා කියලා අපි ඉන්නවා. රයිට්? අපි ආදරේ මේ රටට. රයිට්? ඒක තුල අපේ ගැම්මක් තියෙනවා. අපි ගේමක් ගැහුවා මේ. තාමත් ගහනවා. නමුත් මම අහන්නේ අවුරුදු 20 කොල්ලෙක් ඌට කේපබිලිටි එක තියෙනවා නම් ස්කෝලර්ෂිප් එකක් අරගෙන යන්න ඌ කල්පනා කරනවා නම් මේ රටේ මේ ගේම ගහන්න ඕනද කියලා ඒක උගේ පර්සනල් ඩිසිෂන් එක. රයිට්? ඌට ඒ කට්ට ගන්න ඕනද සවුත් කොරියා යන්න ඕනද ඒක උන් කරන දෙයක්. එතෙන්දී තමයි අර උදාර කියපු අර කනෙක්ට් වෙන්නේ. එතකොට මේ ඉන්නේ උන්ට අර උඩ ලේයර් එකේ උන් යනකොට උන්න අපිට තියෙන chance එක උඩට යන්න එක. ඒක වුණාට ඒක ඉස්සර ඒ වුණාට ඒක numbers ගත්තොත් එම අර උඩට යන්න ගිහිල්ලා වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ප්‍රමාණය අඩුයි නේද? මෙහෙම කට්ටියත් ගොඩක් උඩට යනවා නේද? නිකන් වැඩක් කරගන්න බැරි බොරුකාරයෝ ටික. නෑ මෙහෙමයි රෝහන්. We have to face the reality නේ. right? එතකොට යථාර්ථය ගත්තාම අපිට මේ මිනිස්සු රටින් යන එක වළක්වන්න බෑනේ. උදාහරණ තමයි මම ඔක දකින්නේ ඉන්දියාව. දැන් ඉන්දියාව අවුරුදු 30කට ඉස්සෙල්ලා ওই කතන්දරේ වෙන්න පටන් ගත්තනේ. දැන් බලන්න ඒගොල්ලන් ඒකේ බෙනිෆිට්ස් ටික රීප් කරන හැටි. මම දැන් මගේ යාළුවෙක්ට කතා කරනකොට ඒක මෙහෙම දෙයක් තියෙනවා. මම ඒක ගැන කොහොමද කියන්නේ? අපි අවුරුදු 5කට 10කට කලින් ඉන්දියාවේ තිබ්බා Bring India Back කියලා ඉනිෂියටිව් එක. ඒ කියන්නේ පිටරට ඉන්න අයට වෙනම බෙනිෆිට්ස් දීලා වෙනම මේවා දීලා ඒගොල්ලෝ ඉන්දියාවට ගෙන අනිත් මෙහෙම දෙයක් තියෙනවා. ඉන්දියාවේ ලංකාවේ අතර මම දකින පැහැදිලි වෙනස තමයි Indians are proud to be Indians. Sri Lankans, we are not proud to be Sri Lankans. මම තොහොම තමයි මගේ අදහස් දෙන්න දරහන්. එතන අපි සමහරලාට hina වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු පිටරට ගිහිල්ලත් ලංකාවේ මිනිස්සුත් එක්කම තමයි ඉන්නේ. Facebook එකේ දැම්මොත් ගොඩාක් තියන්නේ ඒගොල්ලන් ට්‍රිප් ගියපු ෆොටෝස් උයි ලංකාවේ දේශපාලන ප්‍රශ්න තමයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම. right? අපි ගිහලා hina වෙනවා. දැන් අපේ group එකක් තියෙනවා මගේ යාළුවෝ ගිහලා තියෙනවා. ඉතින් අපි openly ඕක discuss කරලා hina වෙනවා. මම දැක්කේ එතන point එක තියෙනවා ඒගොල්ලන් මේ ශ්‍රී ලංකන්නස් එක නැති වෙනව නෙවෙයි උන් ශ්‍රී ලංකන්. උන් බොක්කෙම ශ්‍රී ලංකන්. right? නමුත් problem එක තියෙන්නේ මුන්ට ඊට පස්සේ මෙහෙ ඇවිල්ලා root එකක් තියන්න තැනක් නැහැ. right? දකින්න මෙන්න කියන්නේ අපි නොදකින්න දෙයක් උන් දකින්න නමුත් උන්ට මෙහෙ ඇවිල්ලා ඒක දෙන්න තැනක් නැහැ. මොකෙක්වත් ගණන් ගන්න ඕනද ඇවිල්ලා. හරි මට දෙන්නගෙන් මේක හදන්න තියෙනවද අපිට? right? මම තීරණ ගන්න පුළුවන් තැනක ඉන්නවා නම් මම දකින්න මේ පිටරට ගිහිල්ලා හොඳ තැන්වල ඉන්න මිනිස්සු ටික මම දකින්න ලොකු ඇසට් එකක් විදියට. right? තීරණ ගන්න මිනිස්සෙක් නම් මම බලන්නේ right මේ මිනිස්සුන්ට අවංකෙන් ලංකාවට ඇවිල්ලා එහෙ ඉඳලා එහෙම ඕනේ නැහැ මොන මගුලක්ද එහෙම ඉන්න ඕනේ නැහැ දැන් මේ zoom එකෙන් කරන්න පුළුවන්
ඒ රිසෝසස් ඒ නෙට්වර්ක්ස් යූස් කරන්න ලංකාවේ මිනිස්සුන්ට කනෙක්ට් කරන්න හදන්නේ කොහොමද? මේක හියුමන් කැපිටල් සීන් එකක් රෝහන්. මේක මේ රිසෝසස් වත් සිලිකන් වැලි එක මෙහෙමත් ගෙන්නන්න ඕන එක නෙවෙයි නෙට්වර්ක්ස්. ওই නෙට්වර්ක් එක තමයි ඉන්දියාවේ මිනිස්සු පාවිච්චි කරේ. ඉන්දියන්ස් ලෝකෙ වටේ ගිහිල්ලා උන් බ්‍රින් බෑක් කරේ මේ ඩොලර් එකම විතරක් නෙවෙයි. ඔව් ඒක හරි. ඒක හරි. උන් බ්‍රින් බෑක් කරේ උන් නෙට්වර්ක්ස් ටික. මම දෙන්නගේ මහන්දාස් කැමති මේක. දැන් මට හම්බෙලා තියෙන අයගේ මගේ පෞද්ගලිකය වෙන වෙන අදහස් තියෙනවා. අපි හිතමු රට ගියා කියලා මිනිස්සෙක්. දැන් ගිහලා එයා සිටිසන්ෂිප් එක ගත්ත වෙන රටක. දැන් එයා වෙන රටක සිටිසන්. ඒ වුණාට හැමදාම Facebook එකේ දානවා ලංකාවේ හැටි බලන්න, ලංකාව දියුණුවක් නැහැ, ලංකාවේ ඉන්නේ මෝඩයෝ, ලංකාවේ is a corruption කියලා. What do you feel about that? Do you think it is right for someone who left the country and took up a citizenship of another country to criticize or comment about Sri Lanka? මගේ අදහස කියන්නද? right? මිනිස්සු හිතන පතන විදිහ අපිට වෙනස් කරන්න බෑනේ. ඌ දාන්නේ උගේ ඇන්ගල් එකෙන් ඌට තියෙන frustration. Like he has every right to do so. Like මොකද කියන්නේ freedom of speech. Right? ඒක මම ගත්තොත් අයියෝ මම මෙහෙමයි කියලා ඒක ඉතින් ඒක මගේ අවුලක් නේ. right? නමුත් අනිත් පැත්තෙන් ගත්තාම මට උන්ට කියන්න දෙන්නේ උඹ ඕස්ට්‍රේලියා ගියා නම් උඹ කැනඩා ගියා නම් උඹ US ගියා නම් එහෙ ඉන්නේ උන් ආශ්‍රය කරපන්. ඒ උන්ගේ දේවල් ඉගෙන ගන්න මේ මගුලේ ලත වෙන්න එපා තාම. එහෙම කැලකුත් තියෙනවා ඉතින්. අපේ උන් ගිහිල්ලා අපෙන් එක්කම සෙට් කරන්නේ. උදාර ඔහොම ඉන්නේ උදාරට තියෙන උත්තර ගොඩාක් කියන්න මේකට. ඒක තමයි. මොකක්ද කියන්නේ මට දැන් ඒවා මතක් වෙනවා ඉතින් යාළුවෝ දානවා. මම නම් හිතන්නේ ඉතින් මේ මිනිසුන්ගේ ආතල් එක කියලා. කවුද එච්චරයි ආතල් එකට තියෙන්නේ. ඉන්න රටට බලන්න බෑනේ. ඕස්ට්‍රේලියාව ඉන්නවනම් කැනඩාව ඉන්නවනම් ඒකට ගියත් බොහොම අමාරුවෙන් බැනලා තියෙන PR නැති කරගන්න බෑනේ. ඉතින් බයින්න පුළුවන් එකම රට මේකට බැනපු දෙන් පව් ඉතින්. එච්චරයි. හරි. හරි. මේ මම හිතන්නේ අද දවසේ අපි මේක අපි රැප් කරමු. දැන් මම කොහෙද අපි පොඩ්ඩක් අද වෙනතට පොඩි මගේ නෙට්වර්ක් ගිහිල්ලා පොඩි මෙච්චර නිසා මම I wanted to take it for about 20 minutes more so that I have enough content for 1 hour. මේ අනිත් එක තමයි මේ ඔයාගේ නෙට්වර්ක් එක මොකද්ද? ඔයාගේ data network එක මොකක්ද? number portable මරන්න. හරි අපි පස්සේ කතා කරමු. mobile එක විතරයි portable. I want to get your first only one impression about very important announcement that happened in Sri Lanka in the tech industry. Bhanuka Harishchandra being appointed to the ICTA board. What are your thoughts? පළවෙනි එක like big surprise. මම ඒක දැක්කම පුදුමතාවක් කියගුවා මේක ඇත්තද කියලා. ඒ සර්ප්‍රයිස් එකත් එක්ක මම තව මාස 6ක් ඒක දිහා බලාගෙන සිටීම තමයි කරන්නේ. මොකද මේ ඒ අපොයින්ට්මන්ට් එකත් එක්ක සැලකිය යුතු වෙනසක් සිද්ධ වෙනවද ඒකේ අරමුණු මොනවද කියලා බලා ගන්න. මොකද අපි මේ රටේ ගොඩාක් දැක්ක අපොයින්ට්මන්ට්ස්. right? තෝක දැක්කා. මම ඒකෙන් කියන්නේ මම මේක ලබු කරනවා කියලා මම මේ සර්ප්‍රයිස් කියන්නේ මම ඊටමම කැමති ඒ වගේ දෙයක් ICT එක කරපු එක තරුණ එන්ටර්ප්‍රෙනර් කෙනෙක් එක ගත්ත එක සම්පූර්ණයෙන්ම කැමති ඒකට. මම කැමති ඒකෙන් සිද්ධ වෙන දේ ගැන කතා කරන්න. මොකද අපොයින්ට්මන්ට්ස් දැකලා එපා වෙච්ච රටක් මේක. මම ඒ නිසා අපොයින්ට්මන්ට් සම්බන්ධයෙන් මම එක්සයිට් වෙන්නේ නැහැ. මාස 6කින් මාස 9කින් ඒක ගැන කතා කරන එක හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. නෑ මම ඒක උදාර මොනවද කියනවා? ඉස්රායල් කියපු පොයින්ට් එකම තමයි මටත් කියන්න තියෙන්නේ. ඇත්තටම ඒ කියන්නේ මේක තව නිවුස් පීස් එකක් වෙනවා නම් වැඩක් නැහැ. right? මොකද ඕගොල්ලොන්ට මතක ඇති මං හිතන්නේ මිස්ටර් සංජීව මේ අපොයින්ට් කරා මේ he stepped down right? මේ වගේ appointments උනා මේ පහුගිය අවුරුද්දක විතර කාලෙදි ගොඩක් උනා මේ ICT එකේ. හැබැයි දැන් තමයි ICT එකට වැඩ ගොඩක් කරන්න තියෙන කාලේ. right? වැඩ වැඩි කාලයක් ඇත්තටම කිව්වොත් හරි. ඒ කට්ටිය ඉන්නේ වැඩ වැඩි කාලෙක. මේ ICT එකට මේ වගේ resources ගොඩක් ඕනේ. බානුක ඇත්තටම හොඳ asset එකක් right? වැඩක් ගන්න ඕන නම් හොඳ asset එකක් right? එතකොට එයාව focus කරන්න ඕනේ කොහාටද? එයාගෙන් වැඩ ගන්න ඕනේ කොහොමද කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ right? ඒ process එකක් හරියට තියෙනවා නම් එතනින් වැඩක් ගන්න පුළුවන් වෙයි. නැත්නම් තව news piece එකක් වුණොත් ඒක අපරාධයක්. මොකද ඊළඟට එන්න ඉන්න එක්කෙනෙකුටත් ඒක කරන අසාධාරණයක් වෙන්න පුළුවන් තරුණ එක්කෙනෙකුට.
මටත් තියෙන මගේ ඉන්පුට් එකත් ඔය දෙන්නම කියපු එක තමයි මට මේ ඊට වඩා ටිකක් බරාරම් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය ICT කියන ඒජන්සි එකෙත් එක්සිස්ටන්ෂල් ක්‍රයිසිස් එකක් තිබ්බනේ ටික කාලේ. ඕක අවිල්ලා කාලයක් එන පටන් ගත්ත කාලේ ඔය මංජුශ්‍රී ඒ වගේ රීසා ඒ වගේ කට්ටිය හිටපු කාලෙකුත් තිබ්බා. ඊට පස්සේ ඒක නිකන් no man's land කාලයක් තිබ්බා. ඊට පස්සේ ඔන්න ආපහු ටිකක් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ ඒ වගේ මම දැකලා තියෙනවා ICT එකේ ඉන්ෆ්ලුවන්ස් එක capability එක හුඟක් fluctuate වෙච්චි මේ කාල සීමාවන් තිබ්බා. ඒක සමහර කාල තිබ්බා කවුරුවත් දැනගෙන හිටියේ නැහැ මොකද්ද මේකෙන් කරන්න ඕන කළ යුතු දේ සහ මොකද්ද අපි expect කරන්න ඕන දේ කියන එකවත් තිබ්බේ නැහැ. මම දන්නේ නැහැ දැන් තියෙන තත්ත්වය ඇත්තටම මම හිතන්නේ තරුණයෙක් කෙනෙක් මේ පත්වෙච්ච එක හොඳයි කියලා මම හිතනවා. මගේ පර්සනල් ඔපිනියන් එක නෙමෙයි මේක මගේ ප්‍රොෆෙෂනල් ඔපිනියන් එක. හැබැයි ඉතින් කිව්වා වගේ ඉතින් අපොයින්ට්මන්ට් එක ලේසියිනේ. වැඩ ඩිලිවරි තමයි ටිකක් බලන්න ඕනනේ. ඒකෙන් තමයි වෙනසක් වෙන්න පුළුවන්. එකම දේ ලංකාවේ වර කිව්වා වගේ හුඟක් අපොයින්ට්මන්ට් තිබ්බා. ඊට පස්සේ අපොයින්ට්මන්ට් මාස දෙක තුනකට පස්සේම මම මේක ස්ටෙප් ඩවුන් වුණා කියලා තාපෝ නිවුස් ආටිකල් එකක් යනවා. ඉතින් හරි අපි ඒක කතා කරමු මාස 6කට විතර පස්සේ. ඒක තව පොයින්ට් එකක් කියනවනේ ඇත්තටම. ඉන්ඩිවිජුවල්ස්ලා ගත්තාම ඉන්ඩිවිජුවල්ස්ලාගේ පැත්තෙන් අසාධාරණයක් අපි ඒගොල්ලන්ට සම්පූර්ණයෙන්ම බාර දෙන එක. ඕකේ ක්වෙස්චන් එක ඇත්තටම ඒ ආයතනවල බියුරොක්‍රසි එක ස්ට්‍රක්චර් එක සහ මැන්ඩේට් එක සහ එම්පවර්මන්ට් එක බජට් එක තියෙන්න දෙපයි. මොකෝ මේගොල්ලන්ට බජට් නැත්නම් එම්පවර්මන්ට් එක නැත්නම් ඩිසිෂන් මේකින් නැත්නම් දැන් මම උදාහරණයක් කියන්න. දැන් මම කවදාවත් ගවර්න්මන්ට් සර්වන් කෙනෙක් වෙන්න අකමැති හේතු එකක් තියෙනවා. මම පඩි නැතුව ගියත් මට උදාහරණයක් ලැප්ටොප් එකක් ගන්න ලක්ෂකමාරක් වියදම් කරලා ටෙන්ඩර් ගිහිල්ලා ඉවරලා අරවා කරලා මාස 6ක් යනවා නම් මේ මට ඉෆෙක්ටිව් දෙයක් කරන්න බැහැනේ එතන. ඉතින් ස්ට්‍රක්චර් එකයි එම්පවර්මන්ට් එකයි ප්‍රොසෙස් එකත් ඒ විදිහට වෙන්න ඕන. රයිට් මගේ පඩියවත් මගේ ඒතර මගේ සක්සස් එක ඩිපෙන්ඩ් වෙන්නේ මගේ කේපබිලිටි එක මත නෙමෙයි. මගේ තියෙන සරවුන්ඩින් එන්වයරන්මන්ට් එකනේ. ඒ එන්වයරන්මන්ට් එක ඒ පුද්ගලයන්ට ලැබෙන්න ඕන කියන එක තමයි මගේ අදහස. ඉස්සල් එකට කනෙක්ට් කරොත් ඒකින්ද තමයි මිනිස්සු ෆ්‍රස්ට්‍රේට් වෙලා ලංකාව දාලා යන්නේ. ඔව් ඒක හරි. එහෙම නැතුව මිනිස්සුන්ගේ අඩුපාඩුවක් මිනිස්සුන්ට බැරි කමක් නෙවෙයි. ඒක එම්පවර් කරන්න තැන් නෑ ලංකාව. ඇත්ත කතාව ඕක. කොච්චර මිනිස්සු කැමතිද ලංකාවට දේවල් කරන්න? කොච්චර මතකද දාර අපිත් එක්ක කොච්චර මේ වොලන්ටියර් වුණාද මිනිස්සු? අනිවාර්යයෙන් මේ රටේ ඉන්නේ මාර හොඳ මිනිස්සු. ඒ උන්ට ට්‍රස්ට් එක තියෙන ඉන්ස්ටිටියුට්ස් නැහැ කනෙක්ට් වෙන්න. very simple. Good. With that happy note හරිද? අපි ලබන සතිය හම්බෙමු. ලබන සතිය තියෙනවා මට ඉන්ට්‍රස්ටිං කතා කරන්න තව පොයින්ට්ස් එක තුනක් මම මේව කරන්න. මට උදාහරණයක් කියන්න අමතකුණා අපිට පොඩි කොපිරයිට් ස්ට්‍රයික් එකක් තියෙනවා මගේ මේ ඉන්ට්‍රෝ මියුසික් එකට YouTube එකේ. ඒක නිසා තමයි මම සෙකන්ඩ් එක අප්ලෝඩ් කරේ නැත්තේ. ඒක මම ලයිසන්ස් එක අප්ලෝඩ් කරා. ඒක රිලීස් වෙනකන් ඉන්නේ නැත්නම් ඒකත් ආපහු කොපිරයිට් වෙනවානේ. මේ ඒක මේ වෙනකන් ඊට පස්සේ මම දෙවෙනි එක තර්ඩ් එක අප්ලෝඩ් කරන්න. දෙවෙනි එක පොඩ එඩිට් වැඩි මම හිතන්නේ මේකේ තවත් වැඩි එඩිට්ස් මොනවා අපි කරලා හරි ලබන සතිය හම්බෙමු. එහෙනම් thank you very much for both of you. I know that I've taken 27 minutes more than planned. Next day